ඒතර අපි අද කතා කරන්න හදන්නේ තාප රසායන. ඒ ශක්ති විද්‍යාව යටතේ තියෙන ඔක්කොම સિદ્ધාන්ත ටික ඉක්මනට මතක් කරගන්න තමයි හදන්නේ. එතකොට මේ යටතේදී තාප රසායනය යටතේ අපි ගත්තොත් එහෙම ප්‍රතික්‍රියාවක් සිදු වෙද්දී සිදුවන විපර්යාස ගැන තමයි කතා කරන්නේ. නේද? අපි දන්නවා ප්‍රතික්‍රියා ගත්තොතින් ඒවයි. දැන් අපි හිතන්නකෝ AB කියලා දෙන්නෙක් ප්‍රතික්‍රියා කරලා CD හැදෙනවා. මේ ප්‍රතික්‍රියා වෙද්දී විවිධ විපර්යාස සිද්ධ වෙනවා. ශක්තිය පිටවීම නැත්නම් තාපය ශක්තිය පිට වෙන්නේ හුවමාරු වෙන්නේ තාපයේ විදිහට. තාපයේ පිටවීම සිද්ධ වෙනවා. තාපය උරා ගන්නවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී භාජනයක ප්‍රතික්‍රියාව වෙනවා නම් භාජනය රත් වෙන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. භාජනය සිසිල් වෙන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතික්‍රියක අණු වල පිහිටීමට වඩා පළවල අණු වල හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. මේකේ ප්‍රතික්‍රියක වල ඝන ඉඳලා පළවල වායු වෙන්න පුළුවන්. එතකොට අපි මේ මුලින්ම කතා කරන්නේ මේ ප්‍රතික්‍රියාවක් සිදුවීම සම්බන්ධ කරගත්ත කරුණු කීපයක් තමයි මෙතනදී කතා කරන්නේ. මේක ටිකක් තේරුම් ගත්තොත් තාප රසායනයේදී ප්‍රධානව කතා කරන්නේ ප්‍රතික්‍රියාවක් සිදුවීමට සපුරාලිය යුතු අවශ්‍යතාවය. අපි චාලක රසායනය කියලා කොටසක් අපිට තියෙනවා. චාලකයේදී කතා කරන්නේ අපි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගැන. ප්‍රතික්‍රියාවක් සිදුවන වේගය වැඩි කර ගැනීම තමයි චාලකය ගැන කතා කරන්නේ. ප්‍රතික්‍රියාව සිදුවන වේගය වැඩි කරගන්නේ කොහොමද? රත් කරලා උත්ප්‍රේරක දාලා ගොඩක් විදිහට අපි කතා කරා ඒක. ඒතර මේ තාප රසායනයේ ප්‍රධානම වෙන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ මොන වුණොත්ද? ප්‍රතික්‍රියක පළබවට පත් වෙද්දී ඒගොල්ලෝගේ හැසිරීම මොන වගේ වෙද්දිද? තාපයේ පිට වෙන ප්‍රතික්‍රියාවක් වෙන්නද වැඩියෙන් කැමති? තාපයේ උරා ගන්න ප්‍රතික්‍රියාවක් වෙන්නද වැඩියෙන් කැමති? ඔය සම්බන්ධව තමයි අපි මෙතනදී මූලිකව කතා කරන්නේ. මේකෙදි මූලික අර්ථ දැක්වීම ටිකක් අපිට කතා කරන්න තියෙනවා සිලබස් එකේ. ඒ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන භාජනය නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ප්‍රදේශයට අපි කියනවා මොකක් කියලාද? පද්ධතිය කියලා. මේ වචන ටික අඳුර ගන්න. පද්ධතිය කියන්නේ මොකක්ද? ඒ වගේම පරිසරය කියන්නේ මොකක්ද? මේ වචන ටික මුලින් දැනගන්න ඕනේ. මායිම කියන්නේ මොකක්ද කියලා. මේ කරුණු තුන මූලිකව දැනගන්න ඕනේ. හිතන්නකෝ සංවෘත භාජනයක් තුල මොන හරි ප්‍රතික්‍රියාවක් වෙනවා. මේක තමයි භාජනය. මේ භාජනයේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මේ ඇතුලේ අවකාශයට අපිට කියන්නේ මොකක්ද කියලාද? පද්ධතිය කියලා. පද්ධතියෙන් පිටත සීමාවට මේ එළියේ තියෙන කොටස් ටික තමයි අපි කියන්නේ පරිසරය කියලා. පද්ධතියයි පරිසරයයි වෙන්වන සීමාව බීකරයක් ගත්තොත් බීකරේ පිටත ආවරණයට අපි කියනවා මොකක් කියලාද? මායිම කියලා. එහෙනම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතිය කියන්නේ මොකක්ද? ප්‍රතික්‍රියාව සිදුවන ප්‍රදේශය නැත්නම් ප්‍රතික්‍රියාව අපි අධ්‍යයනය කරන ප්‍රතික්‍රියාව අධ්‍යයනය කිරීමට තෝරාගත් කොටසට කියනවා අපි පද්ධතිය කියලා. ප්‍රතික්‍රියාවක් සිදුවන එහෙම නැත්නම් අපි මේ ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරන ප්‍රදේශය මොකක් හරි භාජනයක් නම් ඒ භාජනයේ ඇතුළට තමයි කියන්නේ අපි පද්ධතිය කියලා. පරිසරය කියන්නේ මොකද්ද? පද්ධතියෙන් පිටත අවකාශය. එහෙම නැත්නම් පද්ධතිය හැර අනිත් කොටස් ටිකට කියනවා. පද්ධතිය හැර ඉතිරි ප්‍රදේශයට අපි කියනවා පරිසරය කියලා. පද්ධතිය හැර ඉතිරි කොටස්. මායව කියන්නේ මොකද්ද? මෙන්න මේ පද්ධතියයි පරිසරයයි වෙන්වන මායිම නැත්නම් වෙන්වන සීමාවට අපි කියනවා මායිම කියලා. පද්ධතිය පරිසරය වෙන්වන සීමා. අපි මොකක් හරි භාජනයක් ඇතුලේ බීකරයක් තුළ ප්‍රතික්‍රියාවක් වෙනවා නම් ඒ බීකරය තමයි එතකොට පද්ධතිය. බීකරයෙන් පිටත ආවරණයෙන්
බාහිර ප්‍රදේශය තමයි පරිසරය. බීකරේ වීදුරු ආවරණය තමයි මායිම වෙන්නේ. මෙන්න මේ පද්ධති ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. පද්ධති ප්‍රධාන වර්ග තුනකට වෙන් කරනවා. ඒ මොනවද? විවෘත පද්ධති, අය සමෘත පද්ධති, ඒකලිත පද්ධති. මේ විවෘත සමෘත ඒකලිත කියලා අපි ප්‍රධාන වර්ග තුනකට පද්ධති වර්ග කරන්නේ කොහොමද? මේ මායිම හරහා හුවමාරු වන ද්‍රව්‍ය පදනම් කරගෙන. මේ මායිම හරහා හුවමාරු වෙන පදාර්ථයේ ශක්තිය නැත්නම් කාර්ය පදනම් කරගෙන තමයි අපි විවෘත සමෘත ඒකලිත කියලා ප්‍රධාන වර්ග තුනකට වර්ග කරන්නේ. පැහැදිලිද? එතකොට මේ පද්ධතියක මායිම හරහා පරිසරයට පදාර්ථය කියන්නේ මොකක්ද? පදාර්ථය ගැන කතා කරලා තියෙනවා. පදාර්ථය කියන්නේ ස්කන්ධයක් පවතින අවකාශයේ ඉඩක් ගන්නා ඕනම දෙයක් අපි කියනවා පදාර්ථයට අයිති. කියන්නේ ද්‍රව්‍ය. පදාර්ථය ශක්තිය කාර්ය කිරීමේ හැකියාව තමයි ශක්තිය කියන්නේ. ශක්තියට අපිට කාර්ය කියලා ගන්න පුළුවන්. ඇලේරක් ගහලා මොකද? කාර්ය කිරීමේ හැකියාවනේ ශක්තිය වෙන්නේ. එහෙනම් මේ මායිම හරහා ද්‍රව්‍ය වලට වගේම ශක්තියට දෙකටම හුවමාරු වෙන්න පුළුවන්. දෙපැත්තටම ද්‍රව්‍යයි ශක්තිය දෙකටම හුවමාරු වෙන්න පුළුවන් අපි කියනවා විවෘත පද්ධතියක් කියලා. ඒක විවෘතයි. ද්‍රව්‍ය වලටත් යන්න පුළුවන් ශක්තියටත් යන්න පුළුවන්. එහෙනම් මොකක්ද මේ විවෘත පද්ධතියක් කියන්නේ? මායිම හරහා පදාර්ථය ශක්තිය එහෙම නැත්නම් කාර්ය හුවමාරු වෙන්න පුළුවන්. හුවමාරු විය හැකි පද්ධති වලට අපි කියනවා විවෘත පද්ධති කියලා. සමෘත පද්ධතියක් ගත්තොත් ඒකෙන් ද්‍රව්‍ය හුවමාරු වෙන්න බෑ. ඒ කියන්නේ පදාර්ථ ප්‍රතික්‍රියා කරන අංශු එහෙම ද්‍රව්‍ය වර්ග පිටතට යන්න බෑ. පරිසරයට යන්න බෑ. හැබැයි ශක්තිය ඇතුළතින් පිටතට තාපය පිට වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මායිම හරහා පදාර්ථයට යන්න බැරි. නමුත් ශක්තිය කාර්ය ශක්තියට හුවමාරු වෙන්න පුළුවන් පද්ධති වලට අපි කියනවා සමෘත පද්ධතියක් කියලා. පැහැදිලිද? එහෙනම් මායිම හරහා පදාර්ථය හුවමාරු නොවන නමුත් ශක්තිය කාර්ය හුවමාරු විය හැකි පද්ධතියක් ඒකලිතයි කියන්නේ මොකක්ද? මේවා ෆිසික්ස් වලත් ඕන සම්බන්ධ වෙච්ච කරුණු. ඒකලිත පද්ධතියක් කියන්නේ පද්ධතියක මායිම හරහා පදාර්ථයටවත් ශක්තියටවත් නැත්නම් කාර්යයටවත් හුවමාරු වෙන්න බැරි මොනවාටවත් හුවමාරු වෙන්න බැරි පද්ධති වලට කියනවා ඒකලිත පද්ධතියක්. එහෙනම් මේකෙදි මායිම හරහා පදාර්ථය ශක්තිය කාර්ය යන කිසිවකට හුවමාරු විය නොහැකි පද්ධති වලට කියන ඒකලිත පද්ධතියක්. පැහැදිලිද? ඒ වගේම මේ පදාර්ථයක සම්බන්ධ අපි තව පොඩ්ඩක් කතා කරනවා. පදාර්ථයේ අවස්ථා ඝන ද්‍රව වායු විදිහට අවස්ථා තුනකට තියෙනවා. ඔකෙන් වායු අවස්ථාව ගැන තමයි අපි වායු පාඩමේදී කතා කරන්නේ. එතකොට අපිට ආයේ මේ ද්‍රව්‍ය වල නැත්තම් යම්කිසි ද්‍රව්‍ය ප්‍රමාණයක ಗುಣ ගැන පොඩ්ඩක් මතක් කරනවා ඊළඟට. විත්ති ගුණ ඝටනා ගුණ. ඔක නිතරම අහන දෙයක්. ඒත් ගොඩක් අයට ඔය ගැන පැහැදිලිම
අදහසක් නැහැ. මේ ටික සටහන් කරගන්න ඕනද? ඕන නම් සටහන් කරගන්න. විත්ති ගුණ ඝටනා ගුණ කියන්නේ මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. එහෙනම් අපි ඊළඟට කතා කරමු මොනවද මේ විත්ති ගුණ ඝටනා ගුණ කියන්නේ කියලා. මොන හරි ද්‍රව්‍ය ප්‍රමාණයකට තියෙන ගුණ තියෙන අපි කියන මේ ගුණයක් කිව්වොත් ස්කන්ධය, ඝනත්වය, විශිෂ්ට තාපදාරිතාව, උෂ්ණත්වය ඔහොම මොන හරි ගුණයක් කිව්වොත් ඒක විත්ති ගුණයක්ද ඝටනා ගුණයක්ද කියලා දැනගෙන ඉන්න. විත්ති ගුණයක් කියන්නේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. මේක ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා පවතින මම කෙටියෙන් දෙන්නේ ඔක්කොම ගුණ වලට කියනවා විත්ති ගුණ කියලා. ඒ කියන්නේ ප්‍රමාණය වෙනස් වෙද්දී ඒ ගුණය වෙනස් වෙනවා. ස්කන්ධය ප්‍රමාණය වැඩි වෙද්දී බර වැඩි වෙනවා, ස්කන්ධය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙනවා. පැහැදිලිද? තාපදාරිතාව Q = C θ. ප්‍රමාණය වැඩි වෙද්දී වැඩි වෙන තාපදාරිතාව. ඒ වගේම තව මොනවද? ප්‍රමාණය වැඩි වෙද්දී වැඩි වෙන්නේ ස්කන්ධය. උෂ්ණත්වය වගේ ගත්තොත් පෘෂ්ඨයක ප්‍රමාණය වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ නේද? ඒ කියන්නේ උෂ්ණත්වය කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා නොපවතින කෙනෙක්. ඝනත්වය ගත්තොත් ඒකක පරිමාවක ස්කන්ධයට කියන අපි ඝනත්වය කියන්නේ. ඝන මීටරයක ස්කන්ධය. ඉතින් ඒක කොච්චර ප්‍රමාණයක් තිබ්බා දැන් යකඩ කුට්ටියක් දෙනවා මේ පොඩි යකඩ කුට්ටියක්. ලොකු යකඩ කුට්ටියක් දෙනවා. මේ යකඩ කුට්ටි දෙකම එකම ද්‍රවයෙන් හදලා තියෙනවා නම් සමාන ගුණ තියෙනවා. ප්‍රමාණය වෙනස් වුණා කියලා ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකක පරිමාවක ස්කන්ධය දෙකේම එකයි. හැබැයි මේකේ ස්කන්ධයට වඩා මේකේ ස්කන්ධය වැඩි. මේකට වඩා මේකේ පරිමාවක් වැඩි. මෙන්න මේ විදිහට ප්‍රමාණය වෙනස් වෙද්දි වෙනස් වෙන ගුණ වලට කියනවා මොනවා කියලාද? විත්ති ගුණ කියලා. ඊළඟට ඝටනා ගුණ. මොකක්ද ඝටනා ගුණයක් කියන්නේ? ඝටනා ගුණයක් කියන්නේ ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ. ද්‍රව්‍ය ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ. මොනවද ප්‍රමාණය වෙනස් වෙද්දි වෙනස් වෙන්නේ? ඒ තමයි ප්‍රමාණය වෙනස් වෙද්දි වෙනස් වෙන එක තමයි විත්ති ගුණ. ප්‍රමාණය වෙනස් වෙද්දි වෙනස් නොවන ගුණ. ප්‍රමාණය මත රඳා පවතින්නේ නැති ගුණ මොනවද? උෂ්ණත්වය. ඔයාලට සරලවම ලේසියෙන්ම පුළුවන් තව පොඩි ක්‍රමයක් තියෙනවා. මොන හරි දෙයක ඒකක බලලා තීරණය කරන්න පුළුවන්. නේද? ඒකකයට දැන් හිතන්නකෝ සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටරයට මවුල. ඒ කියන්නේ mol dm නෙතුන. ඝන ඩෙසිමීටර එක තියෙන මවුල ගන්න. ප්‍රමාණය කොච්චර වෙනස් වුණා සලකන්නේ ඝන ඩෙසිමීටර එක. ඝනත්වය. ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඝන මීටර එකක තියෙන ප්‍රමාණය තමයි හැම වෙලාවෙම සලකන්නේ. අනේ මේ ඒකක බලලා තේරුම් ගන්න පුළුවන්. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. කොච්චර ප්‍රමාණය වෙනස් වුණත් අපි මෞලයක් සලකන්නේ. ඔය මෞලික කියන කතාව ඉස්සරහට එන ඕනම කෙනෙක් එකක් ඝටනා ගුණයක්. මෞලික තාපදාර්ථය, මෞලික පරිමාව, මෞලික ස්කන්ධය. පැහැදිලිද? මෞලික කතාව ඉස්සරහට එන ඕන එක. ඇයි මෞල එකකට අදාළවනේ සලකන්නේ හැම වෙලාවෙම. මෞලික පරිමාව, මෞලික පරිමාව විත්ති ගුණයක් වුණාට මෞලික පරිමාව, මෞල එකක පරිමාව. ඒක ප්‍රමාණය වෙනස් වෙද්දී වෙනස් වෙන්නේ. විශිෂ්ට තාපදාර්ථය ms θ වලට ගන්න. ඒකේ ඒකක වල බලන්න q = ms θ. ඒක උක්ත කරන්න විශිෂ්ට තාපදාර්ථය උක්ත කරලා බලන්න ඒකක. විශිෂ්ට තාපදාර්ථය විත්ති ගුණයක්ද ඝටනා ගුණයක්ද කියලා අහුවොත් ඒ උක්ත කරන්නකො. ms θ ගේ s නේ විශිෂ්ට තාපදාර්ථය කියන්නේ. එතකොට එන්නේ q බෙදීම m θ. ඒකක ගත්තොත් ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. මේකේ එකක ශක්තිය ජූල් නැත්නම් කිලෝ ජූල් m ස්කන්ධය කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට.
මොකද්ද විශිෂ්ටතා පදාර්ථතාව කියන්නේ? හැම වෙලාවෙම මොන හරි ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක ස්කන්ධය. ඇයි කිලෝග්‍රෑම් එකක ස්කන්ධය සෙල්සියස් අංශක එකකින් එහෙම නැත්නම් කෙල්වින් අංශක එකකින් ඉහළ දැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඒතර විශිෂ්ටතා පදාර්ථතාව කියද්දී අනිවාර්යයෙන්ම සලකනවා කිලෝග්‍රෑම් එකක්. හැම වෙලාවෙම බලන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධය සෙල්සියස් අංශකයකින් ඉහළ දාන්න. එහෙනම් ද්‍රව්‍ය ප්‍රමාණය වෙනස් වුණා කියලා විශිෂ්ටතා පදාර්ථතාව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් විශිෂ්ටතා පදාර්ථතාව කියන්නේ මොන ගුණයක්ද? විශිෂ්ටතා පදාර්ථතාව කියන්නේ ඝටනා ගුණයක්මයි. කාලේ ඒකක බලන්න එතකොට ඔයාලට තේරෙනවා මේ කතාව. නමුත් තාප පදාර්ථතාව කියන්නේ Q සමානයි C θ. මේකේ සලකන්නේ ඒකක ස්කන්ධයක්. එහෙනම් මේක ප්‍රමාණය වෙනස් වෙනවා. තාප පදාර්ථතාව කියන්නේ විත්ති ගුණයක්. ඔය විත්ති ගුණ ඝටනා ගුණ බහුවර්ණ වලට එන්න පුළුවන්. ඊළඟට මම මුලින්ම කතා කරන්න හදන්නේ මොකද්ද මේ පද්ධතියක අවස්ථාව කියන්නේ. ඕගොල්ලෝ ශක්ති විද්‍යාවේදී අපි කතා කරද්දී තාප රසායනයේ ප්‍රධානම එන වචනයක් තමයි පද්ධතියක අවස්ථාව. ඒ වගේම කියන අවස්ථාශ්‍රිතයක් කියලා. එන්තල්පි විපර්යාසය අවස්ථාශ්‍රිතයක්. දිව් ශක්තිය ගැන අවස්ථාශ්‍රිත මාර්ගශ්‍රිත ඔය වචන ටිකක් එන වචන ටිකක් තියෙනවා. මොකද්ද බලමු මුලින්ම මේ පද්ධතියක අවස්ථාව කියන්නේ කියලා. පද්ධතියක අවස්ථාව කියන්නේ මේ පද්ධතියේ අවස්ථාව. සම්මත අවස්ථා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒ කියන්නේ මේ පද්ධතියක මොනවද? උෂ්ණත්වය, ඒ වගේම පීඩනය, නැත්නම් සාන්ද්‍රණය නැත්නම් සංයුතිය මෙන්න මේවා විස්තර කරනවා නම් විස්තර කරන ප්‍රකාශයට අපි කියනවා පද්ධතිය අවස්ථාව විස්තර කරලා කියලා. පැහැදිලිද? සංයුතිය පිළිබඳ විස්තරයට අපි කියනවා පද්ධතියක අවස්ථාව කියලා. පිළිබඳව විස්තර. මොකද සරලව දෙන්නේ නෝට් එක ඔක්කොම. එතකොට අපිට කිව්වොත් එහෙම මොනවා හරි මිශ්‍රණයක අවස්ථාව විස්තර කරන්න කියලා. එතකොට ඒක අපි කියන්නේ කොහොමද? උෂ්ණත්වය කියවෙන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් මම කිව්වොත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා හිතනකොට ලුණු ද්‍රාවණයක අවස්ථාව විස්තර කරන්න කියනවා. එහෙනම් කියන්න ඕනේ ආ ඉන්න උෂ්ණත්වය. සෙල්සියස් 25 නැත්නම් 298යි කෙල්වින් උෂ්ණත්වයේ තියෙනවා. ඊළඟට පීඩනය විස්තර කරලා තියෙනවා. 1.18 වායුගෝලීය පීඩනයක් යටතේ පවතින සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් එක එක විදිහකට. සංයුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම මොනවද? සාන්ද්‍රණයක් විදිහට පුළුවන්. එහෙම නැත්නම් ppm වගේක් විදිහට පුළුවන්. බොහොම හොඳයි. පවතින අපි සාන්ද්‍රණයක් විදිහට ගමුකෝ. 1 mol dm ඍණ 3 NaCl ද්‍රාවණය. මේ නම් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු ද්‍රාවණය අපි අවස්ථාව විස්තර කරා. එතන මොකද්ද මේ අවස්ථා ශ්‍රිතයක් කියන්නේ? හිතන්නකෝ යම් වෙලාවක තිබ්බ උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය කියන දත්ත වෙනස් වෙන්නේ නැහැ. මේ දත්ත ටික නියතවම තියෙන උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙද්දී එයාගේ උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා අවස්ථාශ්‍රිතයක් කියලා. පැහැදිලිද? තේරුණාද? තේරුණ නැත්නම් අහන්න. කිසියම් මම එක වචනේ දෙන්නම් කිසියම් අවස්ථාවක කොහොමද දෙන්නේ? කිසියම් අවස්ථාවක පවතින ගුණ නියතව පවතින විට ඒවා අවස්ථාශ්‍රිත වේ. හැබැයි මම මේක අපේ පාඩමට සම්බන්ධ කරලා තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. මොකද මේ අවස්ථාශ්‍රිත කියන දේ හරියටම තේරුම් ගන්න ඕන මේ පාඩමේදී.
මේ ටිකේ සටහන් කරගන්න ඕන කරුණු තියෙන ඉක්මනට සටහන් කරගන්න. අන අවස්ථාව කියන්නේ උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය ප්‍රකාශ කිරීම. ඒ ಗುಣ නියතවම තියෙනවා නම් අපි ඒකට කියන අවස්ථාශ්‍රිතයක් කියලා. සරලව ඔළුවට අයිඩියා එක දාගන්න. එතකොට මම මෙතන ඔයාලට අවස්ථාව විදියට සැලකුවේ උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය. එතකොට මේ අවස්ථාව කියන එක අපට අවස්ථාවේ සිද්ධ වන වෙනස එහෙම නැත්නම් අවස්ථාශ්‍රිතයේ සිද්ධ වන වෙනස් වීම ගැන තමයි මේ පාඩමේ කතා වෙන්නේ. උෂ්ණත්වයේ වෙනස් වීම සිද්ධ වෙනවා ප්‍රතික්‍රියාවක් වෙන්නේ. පීඩනයේ වෙනස් වීම සිද්ධ වෙනවා. පරිමාණ වෙනස් වීම සිද්ධ වෙනවා. ඝනත්වය සංයුත ප්‍රකාශ කරන ක්‍රමයක්. එන්තැල්පිය. දැන් උෂ්ණත්වය වෙනස් වුණොත් එන්තැල්පි පරිහාසයක් ඇති වෙනවා. එන්ට්‍රොපිය. ඒකේ තියෙන අපිලිවෙල සම්බන්ධ ගුණාංගයක් තමයි එන්ට්‍රොපිය කියන්නේ. එන්ට්‍රොපිය වෙනස් වෙනවා. ඝන වායු වෙද්දී අපිලිවෙල වැඩි වෙනවා. පිළිවෙලට ඉන්නේ නැහැ වායු අංශ. ඒ කියන්නේ සංයුතිය වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට පද්ධතියක විස්තරය පද්ධතිය විස්තර කරද්දී අපි යොදාගන්නේ ඒවා සිදුවන වෙනස අවස්ථාසිත විදිහට අපිට ගන්න පුළුවන්. වෙනස් වෙන ප්‍රමාණය අවස්ථාසිතේ කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙලාද? මම සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් හිතන්නකො ප්‍රතික්‍රියාවක් වෙද්දී මෙන්න මේ එක කියන අවස්ථාවේ නම් එයා දෙක කියන කෙනා බවට පත් වෙනවා. එක දෙක බවට පත් වෙද්දී මොනවද වෙනස් වෙන්නේ නැත්තේ? උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. එකේ දෙකේ තියෙන වෙනස අපිට ගන්න පුළුවන්. හිතන්නකො උෂ්ණත්වය සෙල්සියස් 25කින් වැඩි වෙනවා කියලා. එතකොට මේ වැඩි වෙන ප්‍රමාණය අවස්ථාසිතේ සිදුවන වෙනස. පැහැදිලිද? ඔන්න ඔය සම්බන්ධ හැදෑරීම් තමයි අපිට මෙතන කරන්න තියෙන්නේ. ඒතර මෙයාලගේ උෂ්ණත්වයේ සිද්ධ වෙන වෙනස් වීම එන්ට්‍රොපියේ දැන් අපි මේක නම් ප්‍රධානම ශක්තියයි එන්ට්‍රොපියයි කියන දෙක ගැන තමයි කතා කරන්නේ. මම ඒක ඉස්සරහට තව පැහැදිලි කරන්නම්. හරිද? මොකද ගොඩාක් අය මේ මූලික ටික තේරුම් ගන්න නැතිව මේ පද්ධතියක අවස්ථාව කියන එක තේරුම් ගන්න නැතුව නිකන් ශක්ති විද්‍යාවේ අර්ථකථන වලට යනවා. මම ඊට කලින් මේ පොඩ්ඩක් විස්තරයක් කරන්න එකයි මෙතනින් තාම ප්‍රශ්න නම් අහලා නැහැ. ඒත් මේ ටික හොඳට තේරුම් ගන්න. ඒතකොට පාඩම ලේසි. එහෙනම් එක අවස්ථාවේ ඉන්න කෙනෙක් දෙක අවස්ථාවකටපත් වෙද්දී මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙද්දී අවස්ථාවේ සිද්ධ වෙන වෙනස තමයි අපි මේ ඩෙල්ටා ලකුණකින් ගන්න. වෙනසක් කියන්නේ ඩෙල්ටානේ. දැන් මෙතන Q1 ඉඳන් ශක්තියක් Qt ට යනවා නම් මේකේ සිද්ධ වෙන ශක්තියේ වෙනස ඩෙල්ටා Q කියන්නේ හැම වෙලාවෙම විපර්යාසයක් ගන්න අවසාන කට්ටියකින් ආරම්භ කට්ටිය අඩු කරලා. කොහොම ගන්න පුළුවන්? පැහැදිලිද? අනිත් දේ ප්‍රතික්‍රියාවක් වෙද්දී ප්‍රතික්‍රියාවක් සිදුවීමට කවුරු හරි කැමති නම් මොකක් හරි වෙන්න කැමති නම් එයා ශක්තිය උරා ගන්නවද පිට කරනවද? කෙනෙක්ගේ ශක්තිය තියෙන එක ස්ථායිද අස්ථායිද? ඒක අස්ථායි. බෝලයක් උඩ ගහනවා අපි. බෝලයක් උඩ ගැහුවාම බෝලේ මොකද්ද වැඩි වෙන්නේ උඩට ගියාම? නිශ්චල වෙලා තියෙන උඩම අවස්ථාව ගත්තොත් බෝලයක් උඩ ගැහුවාම විභව ශක්තිය උපරිමයි. කවුරුවත් කෙනෙක් ශක්තිය වැඩි පිහිටීමේ ඉන්න කැමති නෑ ඒක අස්ථායි. එහෙනම් ඕනම කෙනෙක් කැමති මොනවා වෙන්නද? ශක්තිය අඩු කරගන්න. එහෙනම් ප්‍රතික්‍රියා සිදුවීමට කැමති වෙන්නේ මොන වුණොතින්ද? ඒකේ ශක්තිය අවම වුණොත්. එහෙනම් වැඩියෙන්ම වෙන්න කැමති තාපය උරා ගන්න ප්‍රතික්‍රියාවද තාපය පිටවන ප්‍රතික්‍රියාවද? තාපය පිට වෙන ප්‍රතික්‍රියාව තමයි වැඩියෙන් වීමට ඉබේම සිද්ධ වෙන්න. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක කැමැත්තෙන්ම සිද්ධ වෙන්න වැඩි ඉඩක් තියෙන ශක්තිය පිටවන ප්‍රතික්‍රියාව. ශක්තිය පිට වෙනකොට ශක්තිය අවම වෙනවා. ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ කැමති පිළිවෙලට ඉන්නද? පිළිවෙලට ඉන්න නෙමෙයි අපිළිවෙලට ඉන්න කැමති. හරියට නිකන් වායු වගේ ඉන්න. ඝන වගේ අංශු එකිනෙක ක්‍රමවත් ස්ථානගත වෙලා පිළිවෙලට ඉන්න කැමති නෑ කිසිම කෙනෙක්. Tamanට කැමති විදියට නිදහසේ ඉන්න කැමති. එහෙනම් කෙනෙක්ගේ අපිළිවෙල වැඩි වෙන්න තමයි
වැඩි වෙන්න ප්‍රතික්‍රියා කරන නම් එයා කැමති. ඝන වගේ කට්ටිය වායු බවටපත් වෙන්න කැමති. ඒ ප්‍රතික්‍රියා සිද්ධ වීමට වැඩි හැකියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව වෙන්න කැමති නැත්නම් අපි බාහිර ශක්තිය දීලා අපි බලයෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න සිදු වෙනවා. එහෙනම් මේ පාඩමේදී මේ සාරාංශයක් විතර මුලින්ම කතා කරන්න තියෙන්නේ ප්‍රතික්‍රියාවක් කැමැත්තෙන්ම. අපි බාහිරින් බලපෑමක් සිද්ධ කරන්නේ නැතුව ස්වයං සිද්ධ වෙන්න ඇති වෙන බලපෑම් ගැන තමයි මේක පොඩ්ඩක් කතා කරන්න තියෙන මේ පාඩමේදී. එතකොට ශක්තිය අවම වෙන්න. ඒ කියන්නේ තාපය පිට කරන ප්‍රතික්‍රියාව වැඩියෙන් වෙන්න කැමති. අපිලිවෙලට අපි කියනවා අහමුතාවය කියලා. අහමුතාවය කියන්නේ අපිලිවෙල. ඔය අහමුතාවයේ මයින මිනුම තමයි එන්ට්‍රොපිය කියන්නේ. එන්ට්‍රොපිය තමයි මිනුම. ශක්තිය මයින මිනුම තමයි එන්තැල්පිය කියන්නේ. එහෙනම් ඔන ඔය කොටස් ටික ගැන තමයි අපි ප්‍රධානම මේ පාඩමේදී කතා කරන්නේ. ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී එන්තැල්පිය කොහොමද වෙනස් වෙන්නේ? ශක්ති වෙනස් වීම ගැන කතා කරනවා. ඒ වගේම දෙවන අධීරයේදී අපි කතා කරනවා එන්ට්‍රොපිය ගැන. අවසාන අධීරයේදී අපිට කතා කරන්න තියෙන මේ දෙකම එකතු කරලා. පැහැදිලිද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කැමති එයා ශක්තිය පිට වෙනවා. ශක්තිය පිට වෙන්න ඒක ස්ථායි. ශක්තිය උරාගෙන ශක්තිය තියාගෙන ඉන්න කැමති නෑ ඒක අස්ථායි. ඒ වගේම අපිලිවලට ඉන්න කැමති එන්ට්‍රොපිය වැඩි කරගන්නයි කැමති. අපි මේ දෙක ගැන මුලින්ම කතා කරන මුලින්ම අපි අද එන්තැල්පිය ගැන කතා කරන්න ගන්නවා. ඊට පස්සේ එන්ට්‍රොපිය එකසොයි දෙක එකතු කරලා සම්බන්ධතාවයක් ගැන කතා කරන්න තමයි අපිට තියෙන්නේ මේ පාඩමේදී. පැහැදිලිද මේ වෙනම කතා කරපු කාරණා ටික? එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කැමති බව තේරුම් කරන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා එන්තැල්පිය එන්ට්‍රොපිය. ශක්තිය පිට වෙනවා නම් ඒක ශක්තිය අවම වෙන්න ප්‍රතික්‍රියාව වෙන්න කැමති. ඒ වගේම අපිලිවෙල අහමුතාවය එහෙම නැත්නම් එන්ට්‍රොපිය වැඩි වෙන්න අපිලිවෙල වැඩි වෙන්න ඒක වෙන්න තියෙන හැකියාව වැඩි. මෙන්න මේ ගුණාංග දෙක එන්තැල්පිය එන්ට්‍රොපිය කියන දෙක අවස්ථාසිත ප්‍රතික්‍රියාවක අවස්ථාව විස්තර කිරීමට අපිට යාළගේ එන්තැල්පිය එන්ට්‍රොපිය කියන දෙක යොදා ගන්න පුළුවන්. පැහැදිලිද හොඳටම? එහෙනම් අපි ඊළඟට කතා කරනවා විශේෂ වෙනම මේ දෙක ගැන වෙනම කතා කරන්න හදන්නේ. වෙනම අපි කතා කරනවා මොකද්ද මේ එන්තැල්පිය කියන්නේ? එහෙම නැත්නම් එන්තැල්පි විපර්යාසයක් කියන්නේ මොකද්ද? එන්තැල්පි විපර්යාසයේ මයින්නේ කොහොමද කියන දේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. දැන් ඊළඟට එන්තැල්පිය එන්තැල්පි විපර්යාස delta H. එතන අපි දන්නවා ඕනෑම ප්‍රතික්‍රියාවක් වෙද්දී එක්ක ශක්තිය පිට වෙනවා එහෙම නැත්නම් ශක්තිය අවශෝෂණය වෙනවා. නේද? ප්‍රතික්‍රියාවක් වෙද්දී එක්ක තාපය පිට වෙන්න ඕන එහෙම නැත්නම් තාපය අවශෝෂණය වෙන්න ඕන. ඕක සිද්ධ වෙන්නේ දැන් හිතන්නකෝ AB දෙන්න ප්‍රතික්‍රියා කරලා CD හැදෙනවා කියලා. මේ දෙන්නගේ ගබඩා වෙච්ච ශක්තියක් තියෙනවා. A කියන කෙනාටයි B කියන කෙනාටයි අඩංගු ශක්තියක් තියෙනවා. ඒ දෙන්නගේ අන්තර්ගත වෙලා තියෙන ශක්තියක් තියෙනවා. කියන්නේ මේ ප්‍රතික්‍රියක වලට ශක්තියක් තියෙනවා. අපි කෙමිස්ට්‍රි වල දිනා කියන ඒගොල්ලෝගේ බන්ධන වල ශක්තිය. උඩ පළවලත් ශක්තියක් තියෙනවා. මේ දෙන්නට අදාළ ශක්තියක් තියෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියක එහෙම නැත්නම් AB CD බවට පත් වෙද්දී ශක්ති වෙනසක් ඇති වෙනවා. දැන් හිතනවා ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි කියලා. ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි නම් ප්‍රතික්‍රියක බල බවට පත් වෙද්දී ශක්තිය උරා ගන්නවා. ඔය විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී නැත්නම් ප්‍රතික්‍රියක බල බවට පත් වෙද්දී ශක්තිය උරා ගන්නවා අපි කියන එකට තාපය අවශෝෂණය වෙන්න ඕන ශක්තිය. අපි ප්‍රධානම මේ ශක්තිය කුමාර වෙන්නේ තාපයේ විදියට. නේද? එහෙනම් මෙයා තාපේ උරා ගන්න ඕනේ බාහිරින්. තේරුණා නේද? දැන් AB CD බවට පත් වෙන ප්‍රතික්‍රියාව. ඒ වෙද්දී AB ගේ ශක්තියට වඩා CD වල ශක්තිය වැඩි වෙනවා කියලා හිතනවා. ප්‍රතික්‍රියාව වෙද්දී පළවල ශක්තිය වැඩි වෙනවා නම්
අල ශක්තිය උරා ගන්න එකයි. ශක්තිය උරා ගන්නේ කොහෙන්ද? පරිසරයෙන් ශක්තිය උරා ගන්නවා. බාහිරින් ශක්තිය උරා ගන්නවා. ශක්තිය උරා ගන්නේ මොන විදියටද? තාපයේ විදියට තමයි හැම වෙලාවෙම ශක්තිය හුමාරු වෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට පළවට අදාළ ශක්තියක් තියෙනවා. ප්‍රතික්‍රියාව එන්තැල්පි විපර්යාසය කියන්නේ මොකද්ද? විපර්යාසය කියන්නේ වෙනස කියන්නේ හැම වෙලාවෙම අපි අඩු කරන්න ඕන පළවල ශක්තියෙන් ප්‍රතික්‍රියක වල ශක්තිය. පළවල ශක්තියෙන් ප්‍රතික්‍රියක වල ශක්තිය අඩු කරාම අපට එනවා මොකද්ද? එන්තැල්පි විපර්යාසය. මේ එන්තැල්පි විපර්යාසය. එන්තැල්පි විපර්යාසය ඍණාගයක් කියන්නේ මොකක්ද? ඍණාගයක් කියන්නේ පළවල ශක්තිය අඩු වෙලා. අඩු එකෙන් වැඩි එක අඩු කරාම තමයි ඍණාගයක් වෙන්නේ. මේක ඍණාගයක් වෙන්නේ මොන වුණොත් එහෙනම්? පළවල ශක්තිය අඩු වුණොත්. ඒ කියන්නේ ප්‍රතික්‍රියක බල බවට පත් වෙද්දී තාපය පිට වුණොත්. තාපය පිට වුණොත් මේ ඩෙල්ටා H ඍණාගයක්. ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H ඍණාගයක්. ඒ වගේම ඩෙල්ටා H ධනාගයක් වෙන්නේ මොන වුණොත්ද? පළවල ශක්තිය වැඩි වුණොත්. වැඩි එකෙන් අඩු එක අඩු කරාම තමයි ධනාගයක් එන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මොන වෙලාවද? තාපය අවශෝෂණය වෙලා. තාපය අවශෝෂණය වෙලා නම් අපි කියනවා ඩෙල්ටා H ධනාගයක් නම් අපි කියනවා එන්තැල්පි විපර්යාසයේ ධනාගයක් නම් අපි කියනවා මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා. පැහැදිලිද? එහෙනම් මේක තව විදිහකට කියත හැකි මට ඩෙල්ටා H ඍණාගයක් වෙන්නේ පළවල ශක්තියට වඩා ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි වුණොත්. ඒ වගේම පළවල ශක්තිය වැඩි වෙලා නම් ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා මේ වැඩි කියන කට ඇරිච්ච පැත්ත. ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා පළවල ශක්තිය වැඩි වෙලා නම් ශක්තිය උරාගෙන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එතකොට මේ ඩෙල්ටා H ගේ ධන ඍණ අගයන් බලලා අපිට තීරණය කරත හැකි මේ ප්‍රතික්‍රියාව තාපේ උරා ගන්න ප්‍රතික්‍රියාවද තාපේ අවශෝෂණය කරන ප්‍රතික්‍රියාවක්ද කියලා. පැහැදිලිද? එතකොට හිතන්නකො මෙහෙම උදාහරණයක් AB CD බවට පත් වෙනවා. මේකේ ඩෙල්ටා H ඍණ. තාපය පිට වෙනවා කියලා. තාපය පිට වෙනවා නම් කොහොමද වෙන්න ඕන? මේ අග්‍රයට එන්නේ මොකද්ද? අපි ශක්තිය නිරූපණය කරනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙයි. ඒකට තමයි කියන්නේ එතකොට y අක්ෂයේ ඉන්න ඕනේ ශක්තිය ඒකකයේ අපි කිලෝ ජූල් වලින් නිරූපණය කරනවා. මේක ප්‍රතික්‍රියා සිද්ධ වෙන මාර්ගය. ප්‍රතික්‍රියා මාර්ගය කියලා කියන්න පුළුවන් මේ අක්ෂයට. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ඛණ්ඩාංක. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා කියනවා. එතකොට ප්‍රතික්‍රියා ශක්තිය අඩු වෙනවා නම් ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩු වෙන්න ඕනේ. මෙන්න AB CD බවට පත් වෙනවා. සක්‍රීය ශක්තිය අරගෙන තමයි පත් වෙන්නේ. මෙන්න මේ ප්‍රතික්‍රියකයි පළ අතරයි තියෙන ශක්ති වෙනසට තමයි කියන්නේ අපි මොකද්ද? ඩෙල්ටා H කියන්නේ. එන්තැල්පි පදයක්. පළවල ශක්තිය අඩු හින්දා තමයි ඒක ඍණාංගයක් වෙන්නේ. ඒතර මේ මං යන්නේ මොන ප්‍රතික්‍රියාවකටද? තාපදායක ප්‍රතික්‍රියාවට. මේක තාපදායකයි. ඩෙල්ටා H ඍණ. ඒතර තාප අවශෝෂක එකකට ඇන්නොත් එහෙම අපි ගත්තොත් එහෙම PQRS බවට පත් වෙනවා කියනවා. PQ පත් වෙනවා RS බවට. ශක්තිය උරා ගන්නවා නම් ඩෙල්ටා H ධනාංගය.
මේකේ ශක්ති සටහන ඇන්දොත් කොහොමද වෙන්නේ? මේ අක්ෂයට ශක්තිය වෙන්න ඕනේ කිලෝ ජූල්. මේ අක්ෂයට ප්‍රතික්‍රියා මාර්ගය ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය වෙන්න ඕනේ. එතකොට මේකේ PQ ට වඩා RS වල ශක්තිය මොන වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. පළවල ශක්තිය වැඩි වෙන්න ඕන. මෙන්න මේ දෙක අතර වෙනස තමයි මෙතන ඩෙල්ටා S කියන්නේ. මේ ශක්තිය උරා ගන්න ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් මේක. තාප අවශෝෂක ඩෙල්ටා S දානාගය. පැහැදිලිද? ඊළඟට මේ එන්තැල්පි පර්යාසයට ආවොත් ඉස්සරහට සම්මත කියන එක. සම්මත එන්තැල්පි පර්යාසය. මොකක්ද මේ සම්මත එන්තැල්පි පර්යාසය කියන්නේ? සම්මත එන්තැල්පි විපර්යාසය. සම්මත කියන්නේ එහෙනම් දැනගන්න ඕනේ සම්මත තත්ත්ව. සම්මත තත්ත්ව කිව්වහම සම්මත තත්ත්ව මොනවද? සම්මත උෂ්ණත්වයක් තියෙනවා. ඒ වගේම සම්මත පීඩනයක් තියෙනවා. මෙන්න මේ සම්මත උෂ්ණත්වයේ සම්මත පීඩන වලට අදාළව එන්තැල්පි විපර්යාස ප්‍රකාශ කරද්දී තමයි අපි කියන්නේ විපර්යාසයක් ගනිද්දී. ශක්තිය සිද්ධ වෙන වෙනසක් මේ සම්මත තත්ත්ව වලට අදාළව කියද්දී අපි කියනවා සම්මත එන්තැල්පි විපර්යාසයක් කියලා. එහෙනම් සම්මත උෂ්ණත්වයේ විදිහට අපි කීය සලකන්නේ? සෙල්සියස් අංශක නම් 25 කෙල්වින් නම් 298යි කෙල්වින්. පීඩනය ATM නැත්නම් වායුගෝලීය පීඩන එකක්. පැස්කලින් වලින් නම් 1.0132 වැඩි කිරීම 10.5 පැස්කල්. හරිනේ? ඒක තමයි එහෙනම් මේ සම්මත උෂ්ණත්ව සම්මත පීඩන වලට අදාළව එහෙම නැත්නම් සම්මත තත්ත්ව වලට අදාළව අපි ශක්තියේ සිදුවන එන්තැල්පියේ සිදුවන වෙනසක් මිනුම් කරනකොට අපි කියනවා සම්මත එන්තැල්පි පර්යාසයක් කියලා. හරිද? සම්මත තත්ත්ව යටතේ මනිනු ලබන එන්තැල්පි පර්යාසයට අපි කියනවා සම්මත එන්තැල්පි පර්යාසය. සම්මත එන්තැල්පි විපර්යාසය. සම්මත ලකුණ මතකද? ඩෙල්ටා S නේ අපි එන්තැල්පි පර්යාසයට ගත්තේ. සම්මත ලකුණ යොදන්නේ කොහොමද? බිඳුව ලියලා අපොන. හරිද? එතකොට අපි මේ කතා කරන්න හදන්නේ ඊළඟට අපේ නිර්දේශය දීලා තියෙනවා මේ එන්තැල්පි පර්යාස වර්ග කීපයක්. ප්‍රශ්නයක් අහලා තියෙනවා සම්මත තත්ත්ව වලට සංයුතිය ගන්නෙ නැද්ද කියලා. මෙහෙමයි. සම්මත තත්ත්ව වලට සංයුතිය ඇත්තටම අපි ඒ කියන්නේ සාන්ද්‍රණයක් එහෙම දැන් හිතන්නකෝ. ඕක ඔයාලට ඔය ප්‍රශ්නේ ඉන්නේ අපි ඔය සම්මත තත්ත්ව නිර්දේශීය ටැංක් කිහිපයක භාවිත කරනවා. මම පොඩි මේ සංකීර්ණ දෙයක් කතා කරනවා පොඩ්ඩක් අහගන්න. විද්‍යුත් රසායනයේදී අපි ඉලෙක්ට්‍රෝඩ වල සම්මත විභව ගැන කතා කරනවා. ඒතකොට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය ගැන කතා කරනවා. එතකොට සම්මත තත්ත්ව විතර උෂ්ණත්වයේ පීඩනය සාන්ද්‍රණය. ඔය ටික. ඊට පස්සේ ආයේ වායු පාඩමේදී සම්මත තත්ත්ව කතා කරනවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕන. ගැටලුවක් ආපු කෙනෙක් ඉන්නවද? වායු වල සම්මත උෂ්ණත්වය කියලා ගත්තේ කීයද කියලා මතක කෙනෙක් ඉන්නවද? වායු වල සම්මත උෂ්ණත්වය සෙල්සියස් 0 කියලා ගත්තේ. හරිනේ? ඒක ඒ වායු පරීක්ෂණ
කරද්දී ඒ විද්‍යාඥයෝ යොදාගත්ත උෂ්ණත්වයේ වල සම්මත අවස්ථාව ගැන සලකලා තියෙනවා. ඔයාලට ඒකත් ඔළුවේ තියෙන්න ඕන. සම්මත උෂ්ණත්වයේ හැමතැනම සෙල්සියස් අංශ 25 නෙමෙයි. වායු පාඩමට අදාළ ප්‍රශ්නයක් එද්දී මතක් වෙන්න ඕනේ එතන 25. අනිත් කාරණේ ඇත්තම කාරණේ සම්මත එන්තල්පි පර්යාසය ගනිද්දී නිර්දේශයට අනුව ප්‍රධානව සලකලා තියෙන පීඩනය විතරයි. පැහැදිලිද? පද්ධතියක අවස්ථාව විස්තර කරද්දී අපි ප්‍රධානව මොනවද ගත්තේ? පද්ධතියක අවස්ථාව විස්තර කරද්දී අපි කිව්වා හොඳට අහගන්න පීඩනයේ උෂ්ණත්වයේ සංයුතිය යොදා ගන්නවා කියලා. පීඩනය උෂ්ණත්වය සංයුතිය. ඉතින් මේකේ එන්තල්පි පර්යාසයක් සිද්ධ වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ වගේම සංයුතියක් වෙනස් වෙනවා. නියතව තියෙන්න ඕනේ හරිම නම් පීඩනය විතරයි. හොඳට අහගන්න මේ කතාව. එහෙනම් හරිම විදියට එන්තල්පි විපර්යාසය මනිද්දී සම්මත තත්ත්ව විදියට අපි සලකන්න ඕනේ මොකද්ද? සම්මත පීඩනය විතරයි. තේරුණාද? හරිම දේ සම්මත පීඩනය යටතේ මේක සම්මත තත්ත්ව වලට ඇත්තම වෙන්න ඕන සම්මත පීඩන යටතේ මනු ලබන එන්තල්පි විපර්යාසය. මොකද එන්තල්පි විපර්යාසය ශක්තිය වෙනසක් සිද්ධ වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙනවා. එයාගේ සංයුතියත් වෙනස් වෙනවා. එහෙනම් මේ ශක්ති විද්‍යාවේ ප්‍රධානම අවස්ථාව විස්තර කරද්දී අපේ උෂ්ණත්වයේ පීඩනයේ සංයුතිය තුනම යොදාගත්තට හොඳට මතක තියාගන්න පීඩනය විතරයි නියතව තියාගන්න. මොකද අපි මේ කොටසේදී එන්තල්පි විපර්යාසයක් ගැන ගනිද්දී උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ? පැහැදිලිද? සංකීර්ණ කරුණක් දුන්නේ මෙන්න මේක කොටු කරගන්න. සම්මත පීඩන යටතේ මනු ලබන එන්තල්පි පර්යාසයට තමයි කියන්නේ සම්මත එන්තල්පි පර්යාසය කියලා. ඒත් අපි සම්මත තත්ත්ව කියද්දී කියන උෂ්ණත්වය සෙල්සියස් අංශක 25. සාන්ද්‍රණය 1 mol dm ඍණ 3. පීඩනය 1 atm. හැබැයි එන්තල්පි විපර්යාසයක් වෙද්දී නියත පීඩන තත්ත්වය යටතේ තමයි මේක ඇත්තටම සම්මත එන්තල්පි විපර්යාසය කියන්නේ එහෙනම් මොකද්ද? වචනේ කිව්වොත් නියත පීඩන තත්ත්වය යටතේ අවශෝෂණය කරන හෝ පිට කරන තාප ප්‍රමාණය. දැන් කතා කරන්නේ යන්නේ මේ එන්තල්පි විපර්යාස වර්ග ගැන. එන්තල්පි විපර්යාස ඇතිවන අවස්ථා. කෙනෙක් හැදෙද්දී, කෙනෙක් දහනය වෙද්දී, කෙනෙක් වාෂ්ප වෙද්දී, කෙනෙක් ද්‍රව වෙද්දී ඔය විවිධ අවස්ථාවල නැත්නම් ආයනික සංයෝගයක් හැදෙද්දී විවිධ අවස්ථාවලදී එන්තල්පි විපර්යාසය ඇති වෙනවා. එහෙනම් අපි දැන් මේ කතා කරන්නේ මේ එන්තල්පි විපර්යාසය ඇතිවන අවස්ථා. කෙනෙක් හැදෙද්දී ඇතිවන එන්තල්පි විපර්යාසයට අපි කියනවා මොකද්ද? කෙනෙක් හැදෙනවා කියන්නේ උත්පාදනය වෙනවා. කෙනෙක් හැදෙද්දී ඇතිවන එන්තල්පි විපර්යාසය. එහෙනම් අපි දැන් කතා කරන්නේ මේ එන්තල්පි විපර්යාස වර්ගීකරණ. වර්ග. පළවෙනියටම අපි කතා කරන්නේ මොකක් ගැනද? කවුරු හරි කෙනෙක් හදද්දී. ඒකට අපි කියනවා සම්මත උත්පාදන එන්තල්පි. උත්පාදනය කරා. උත්පාදනය කරන්නේ ෆෝමියුලේෂන්. ඒකට අපි කියනවා ඩෙල්ටා H F සම්මත හින්දා සම්මත ලකුණු. පැහැදිලිද? එතකොට මම මේකෙත් මේ ආර්ථකතන ගොඩක් අය කටපාඩම් කරනවා. ඔය කටපාඩම් කිරීම තමයි ප්‍රධානම අවුල. මේ පාඩමේ ප්‍රශ්නයක් කරගන්න බැරි වෙනවා. මේක හරිම ලේසි පාඩමක්. හරියට මේ එන්තැල්පි වර්ග ටික හරියට අල්ලගන්න. හරිද? මම මේ දෙන පිළිවෙලට මතක තියාගන්න.
කටපාඩම් කරන්න මුකුත් ඕනේ නැහැ. උත්පාදනය කරන කෙනාගේ කොච්චරද හදා ගන්න ඕන? උත්පාදන කරන සංයෝග මවුලය හැම වෙලාවෙම හදා ගන්න ඕන කෙනාගේ උත්පාදනය කරන කෙනාගේ මවුලයක් හදා ගන්න ඕන. ඒ හදා ගැනීම අපි කරන්නේ කාගෙන්ද? උත්පාදනය කරන සංයෝගයේ මවුලයක් හදා ගන්න ඕන සම්මත අවස්ථාවේ ඉන්න සංඝටක මූලද්‍රව්‍ය වලින්. පැහැදිලිද? මේක හදා ගන්න ඕන සම්මත අවස්ථාවේ සංඝටක මූලද්‍රව්‍ය වලින්. සම්මත අවස්ථාවේ සංඝටක මූලද්‍රව්‍ය කියන්නේ මොනවද? සම්මත අවස්ථාව. සම්මත මූලද්‍රව්‍ය අවස්ථාව වෙන්නේ මොනවද? හයිඩ්‍රජන් ගත්තොත් H2 වායු අවස්ථාවේ ඉන්නයි සම්මත අවස්ථාව වෙන්නේ H2 gas Cl2 gas ඔක්සිජන්ගේ O2 gas. හැබැයි සෝඩියම්ගේ පොටෑසියම්ගේ වගේ ගත්තොත් ඝනය. ෆොස්ෆරස්ගේ ගත්තොත් P4 අණු විදියට ඉන්නේ. කාබන්ගේ ගත්තොත් එහෙම දියමන්ති. දැන් මිනිරන්ද සම්මත අවස්ථාව. කාබන්ගේ ග්‍රැෆයිට් මිනිරන්. සල්ෆර්ගේ S8 රොම්බසිය සල්ෆර් විදියට. නැත්නම් S රොම්බසිය කියලා ලියුවත් හරියි. පැහැදිලිද? එහෙනම් කවුරු හරි කෙනෙක් හදද්දි කවුරු හරි හදා ගන්න කෙනාගේ මවුලයක් මෙන්න මේ සම්මත අවස්ථාවල කට්ටියකින් හදාගනිද්දි සිද්ධ වෙන එන්තල්පි පරියාසයට කියනවා සම්මත උත්පාදන එන්තල්පි කියලා. පැහැදිලිද? එහෙනම් H2O වල උත්පාදන එන්තල්පිය කිව්වොත් ජලයේහි H2O එල්හි උත්පාදන එන්තල්පිය මේවායේ භෞතික අවස්ථා දැමීම අනිවාර්යයි. භෞතික අවස්ථාව අනිවාර්යයෙන්ම යොදන්න ඕන. H2O ගේ උත්පාදනය කියන්නේ මොකක්ද? හදා ගන්න කෙනාගේ මවුලයක්. H2O L එකෙන් එකක් හදා ගන්නවා. එයා ඉස්සරහට එක ඉන්නේ එහෙනම්. සම්මත අවස්ථාව මොනවද? හයිඩ්‍රජන් H2 ඉන්න ඔක්සිජන් O2 gas තුලිත කරන්න. මෙයා එක වෙන්න ඕන. හදා ගන්න කෙනාගේ මවුලයක්. පැහැදිලිද? උත්පාදනය කරන සංයෝගයේ මවුලයක් තමයි හදා ගන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ තනියම ලියන්න බලන්න කාබන් ඩයොක්සයිඩ්ගේ උත්පාදනයට CO2 හි උත්පාදන එන්තල්පිය ලියන්න බලන්න. සමීකරණය. ඒ වගේම ෆොස්ෆීන් වායුව PH3 වල උත්පාදන එන්තල්පියට දාලා සමීකරණය ලියන්න. ෆොස්ෆීන් හි උත්පාදන එන්තල්පි ඉක්මනට ලියන්න උත්පාදන එන්තල්පි ටික. කොහොමද වෙන්න ඕනේ? මෙයාට එක තියෙන්න ඕන. ඇයි? හදන කෙනාගේ මවුලයක් හදා ගන්න ඕනේ අපිට. මෙයාට එක එන්නේ කොහොමද? කාබන්ගේ සම්මත අවස්ථාව ග්‍රැෆයිට්. එක ග්‍රැෆයිට් කියලා ලියලා තියන්න නැත්නම් මිනිරන් කියලා ලියලා තියන්න වරහන් ඇතුලේ. O2 gas. මේක එක එන පරිදි තුලිත කරන්න ඕන. ෆොස්ෆරස්ට P4 දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆොස්ෆරස්ගේ වර්ග තුන මොකක්ද? අලු ෆොස්ෆරස්, සුදු ෆොස්ෆරස්, රතු ෆොස්ෆරස්. එතන ස්ථායී අවස්ථාව ලියලා තියන්න කළු ෆොස්ෆරස්. නැත්නම් P4 අණු විදියට ඉන්නේ. එහෙනම් එයා ෆොස්ෆරස් එකකින්ද හතරෙන් කියන්න ඕනේ. H2 gas මෙයා තුනක් කියනවා මෙතන තුන බෙදීම දෙකක් එන්න ඕනේ. මෙයාට එක වෙන පරිදි මේක තුලිත කරලා තියෙන්න ඕනේ. ඒතර උත්පාදන එන්තල්පිය වෙන උත්පාදන එන්තල්පියට දාලා වෙන සමීකරණය. භෞතික අවස්ථා දැමීම අනිවාර්යයි. දැන් කවුරු හරි කෙනෙක් උත්පාදනය කරනවා නම් කවුරු හරි කෙනෙක් අපි හදා ගන්නවා නම් ඒ හැදෙන කෙනා ඇත්තටම ඉන්න කෙනෙක් නම් උත්පාදන එන්තල්පිය අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕන. මොකද මේ හැදෙන කෙනා ස්ථායී කෙනෙක් නම් අපි දන්නවා ජලයේ ස්වභාවිකව ඉන්න කෙනෙක්. කාබන් ඩයොක්සයිඩ් හැදෙන කෙනෙක්, ෆොස්ෆීන් හැදෙන කෙනෙක්. මේ විදියට ඇත්තටම හැදෙන කට්ටියගේ උත්පාදන එන්තල්පිය අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕන. මොකද මේ හැදිච්ච කෙනා ස්ථායී හින්දා. නේද?
උත්පාදනය වන ප්‍රභේදය උත්පාදනය වන ප්‍රභේදය ස්ථායි වන බැවින් මොනවා වෙන්න ඕනද? උත්පාදන එන්තැල්පි අනිවාර්යෙන්ම ඍණාගයන් වෙන්න ඕන. ඒ කියන්නේ ශක්තිය පිට වෙන්න ඕන. උත්පාදන එන්තැල්පිය ඩෙල්ටා H ඍණ විය යුතුයි. ඩෙල්ටා H ඍණ වෙන්න ඕන. ඇත්තටම පවතින සංයෝගයක උත්පාදන එන්තැල්පි අනිවාර්යෙන්ම ඍණ. හේතුව ඒ කෙනා ඇත්තටම ඉන්නේ එයා ස්ථායි හින්දා ස්ථායි වෙන්නේ එයායි ගබඩා වෙච්ච ශක්තිය අඩු වෙන්න. ඒ කියන්නේ එයා හැදෙද්දි ශක්තිය පිට වෙලා තියෙනවා. තාපදායක ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් උත්පාදනයෙන් කල්පිය දාන කෙනෙක් නම් එයා ඇත්තටම ස්වභාවිකව ඉන්න බැරි අස්ථායි කෙනෙක්. එයා ශක්තිය උරා ගන්නවනේ එයා හැදෙද්දි. එහෙම කට්ටියගේ පැවැත්ම අස්ථායි. පැහැදිලිද? එහෙනම් දෙවැනි වර්ගයට යන් අපි. දැන් මම මේ අර්ථ දැක්වීම මොනවත් ඔයගොල්ලන්ට කිව්වේ නැහැ. උත්පාදනයෙන් දැල්පිය අර්ථ දැක්වීමක් ඇහුවොතින් අර්ථ දැක්වීම ඔයගොල්ලෝ කියන්න ඕනේ කොහොමද? සම්මත අවස්ථාවේ පවතින සම්මත කියන කතාවෙන් සම්මත අවස්ථාවේ කතාව කියන්නේ. සම්මත අවස්ථාවේ පවතින සංයෝගයේ මවුලය සම්මත අවස්ථාවේ පවතින සංඝටක මූලද්‍රව්‍ය වලින් උත්පාදනය කිරීමේදී නැත්නම් සාදා ගැනීමේදී සිදුවන එන්තැල්පි පරයාසය. සම්මත අවස්ථාවේ පවතින සංයෝග මවුලය සම්මත අවස්ථාවේ පවතින සම්මත මූලද්‍රව්‍ය මගින් උත්පාදනය කිරීමේදී සිදුවන එන්තැල්පි පරයාසය. අඩපාඩම් කරන්න ඕනේ නැහැ. හදා ගන්න කෙනාගේ මවුලයක් හදා ගන්න ඕන. හදා ගන්න කෙනාගේ උත්පාදනය කරන කෙනාගේ මවුලයක් හදා ගන්න ඕන. සම්මත අවස්ථාවලදී උච්චර මත තියෙනවා. ඒකෙන් ගලපලා ලියන්න වෙලට. මුකුත් කටපාඩම් කරන්න එපා. පැහැදිලිද? එහෙනම් ඊළඟ එන්තැල්පියට යන් සම්මත දහන එන්තැල්පිය. දෙවෙනි එක සම්මත දහන එන්තැල්පිය. දහනයට කියන්නේ කම්බෂන්. එහෙනම් සම්මත දහන එන්තැල්පිය නම් ඩෙල්ටා H C. හරිද? එතකොට මේකෙදි මොකක්ද? දහනය කරන මූලද්‍රව්‍යය එහෙම නැත්නම් දහනය කරන කෙනාගේ මවුලයක්. උත්පාදන එන්තැල්පිය කියන්නේ මොකද්ද? උත්පාදනය වන කෙනාගේ මවුලයක්. අපි හදාගන්න කෙනාගේ මවුලයක් තමයි එතන හදාගන්න ඕනේ. මෙතන දහනය කරන කෙනාගේ මවුලයක් තමයි දහනය කරන්නේ. ඕන එකක දහන ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? දහන ප්‍රතික්‍රියාව කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව. මොකද එකම දහන පෝෂක වායුව ඔක්සිජන්. නම් මේ දහන ප්‍රතික්‍රියා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එහෙනම් මෙතන දහනය වන කෙනාගේ එහෙම නැත්නම් සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය හෝ සංයෝග මවුලයක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා. එහෙනම් මෙතන දහනය වන ප්‍රභේදයේ මවුලයක් තමයි ගන්න ඕනේ. එහෙනම් තනියම ලියන්න බලන්න කාබන්ගේ දහනයට කාබන් ග්‍රැෆයිට් අවස්ථාවේ දහනයට ලියනවා. ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව ගෑස් එන හැදෙන්නේ මෙයාගේ එකක් එන්න ඕනේ. ඒ යාගේ මවුලය. ආයතජන්ගේ දහනය මෙයාගේ මවුලයක් එන්න ඕනේ. දහනය වුණාම H2O හැදෙන්නේ. එහෙනම් මෙතන භාගයක් එන්න ඕනේ. මෙතන ද්‍රව හැදෙන්නේ. ජලයේ ද්‍රව අවස්ථාවේ ඉන්නේ සෙල්සියස් 100ට අඩුවෙන් විතරයි. 100ට වඩා රත් කරොත් මේක ගෑස් වෙනවා. ඒක ප්‍රතික්‍රියා කරන උෂ්ණත්වය අනුව සම්මත හින්දා 25ට වඩා වැඩි වෙන්නේ.
ඒකේ අවස්ථාව නියතව තියෙනවා 25ට වඩා වැඩි වෙන්නේ නැහැ මොකද අනිත් දේ 100ට වඩා වැඩි නම් දැන් කිව්වොත් ප්‍රශ්නයක මේක දහනය කරන්නේ සෙල්සියස් 100ට කියලා මෙතන ගෑස් එන්නේ ඔයගොල්ලෝ තනියම ඊට පස්සේ ලියන්න CH4 ගේ දහනයට ඒක ලියලා පොඩි දෙයක් කල්පනා කරන්න ඕනනම් සල්ෆර්ගේ දහනයටත් ලියන්න බලන්න ඒක ලියලා කල්පනා කරන්න මේ දහන එන්තැල්පියා කියන්නේ වෙනුවට මේ දෙන්නගේ දහන වෙනුවට යොදා ගන්න පුළුවන් දත්ත දෙකක් කල්පනා කරන්න බලන්න මේ ටික සටහන් කරගෙන මම දැන් දුන්නා ඔයගලන්ට කාබන්ගේ දහනය ඒ වගේම හයිඩ්‍රජන්ගේ දහනය මේ දහනයට අදාළවම ගන්න පුළුවන් වෙන ශක්තියයක් තියෙනවද කියලා කල්පනා කරන්න පොඩ්ඩක් හරි මේ එතකොට CH4 ගේ දහනය කිව්වොත් එහෙම එයාගේ මවුලයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාව තමයි සලකන්න ඕන කාබන් මෙයාගේ මවුලයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම දහනය කරන කෙනාගේ මවුලයක් එයා කාබන් ඩයොක්සයිඩ් වෙනවා එයාට අදාළව එක එන්න තමයි සුද්ධ කරන්නේ H2OL එයාගේ හතරක් ඉඳ H2O දෙකක් ඊට පස්සේ මේ ගැලපෙන පරිදි ඔක්සිජන් දානවා 2 2 සල්ෆර්ගේ දහනය ගත්තාම O2 එක SO2 බවට පත් වෙනවා. මම ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා කාබන්ගේ දහනයට හයිඩ්‍රජන්ගේ දහනයට මේකෙදි පිට වෙන ශක්තියට සමාන ශක්තියක් අපිට ගන්න පුළුවන් මොනවයින්ද? අපිට හිතන්නකෝ මොන හරි ප්‍රශ්නයක් කරද්දී ඕන කාබන්ගේ දහන එන්තැල්පියේ අගය කාබන්ගේ දහන එන්තැල්පිය අගයටම සමානයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් හි උත්පාදනය. කාබන් ඩයොක්සයිඩ් හි උත්පාදන එන්තැල්පියේ අගය සමාන වෙනවා කාබන් ග්‍රැෆයිට් හි දහනයට. මේකම නේද කාබන් ග්‍රැෆයිට් ගේ දහනය මේක නේද කාබන් ඩයොක්සයිඩ් ගේ උත්පාදනය කියලා ගන්න. එහෙනම් අපිට ප්‍රශ්නවල දහන අගයන් ඕන වෙනවා. ඒ අදාළ සංයෝගයේ උත්පාදනයේ අගය දීලා තියෙනවා. තේරෙනවද මම කියන එක? ජලයේ උත්පාදනය දෙන්න පුළුවන් හයිඩ්‍රජන්ගේ දහනය ඕන වෙන වෙලාවක. ඒකෙන් හැදෙන සංයෝගයේ දහනෙන් හැදෙන සංයෝගයේ උත්පාදන එන්තැල්පිය විදියට අපිට යොදා ගන්න පුළුවන් දහනය. පැහැදිලිද? ඒතකොට එක එක ප්‍රශ්න සමහර අවුරුදු ප්‍රශ්නවල ප්‍රශ්නේ කරන් යද්දී ඕන වෙන දහනය. ඒ දහනාගේ දීලා නැහැ. උත්පාදනයේ දීලා කාබන් ඩයොක්සයිඩ්. කාබන්ගේ දහනය ඕන උත්පාදනයේ දීලා. ඒකට ඉතින් අරාගෙම යොදාගන්න. පැහැදිලි නේද? ඔන්න ඔය දේ පොඩ්ඩක් මම ඔලුවට දාගන්න. එහෙනම් ඔන්න ප්‍රධාන වර්ග දෙකක් ඉවරයි. සම්මත උත්පාදනය කතා කරලා ඉවරයි. සම්මත දහන එන්තැල්පිය කතා කරලා ඉවරයි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යනවා සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. බන්ධන විඝටනය දෙලයි සම්මත D මොකක්ද වෙන්නේ? බන්ධන විඝටන එන්තැල්පිය කියන්නේ මොකක්ද? මේකේ හොඳට පැහැදිලිවම තේරුම් ගන්න ඕන එකක්. මේකෙදී හොඳට මතක තියාගන්න බන්ධන කඩන්නේ බන්ධන විඝටනය කියන්නේ බන්ධන කඩනවා කියන්නේ. ඔයගොල්ලෝ දන්න දේ තමයි බන්ධන කැඩීමට ශක්තිය ඕන. බන්ධන කැඩීමට අපි ශක්තිය දෙන්න ඕන. ඒ කියන්නේ බන්ධන කැඩීම තාප අවශෝෂකයි. ඩෙල්ටා H දාන්න. බන්ධන හැදෙද්දි බන්ධන සෑදෙද්දි දෙයක් හැදෙද්දි ශක්තිය පිට වෙනවා. බන්ධන සෑදීම තාපදායකයි. ඩෙල්ටා H තියෙනවා. මොකද්ද මේ බන්ධන විඝටන එන්තැල්පිය කියන්නේ? මම අර්ථ දැක්වීම දෙන්නේ නැහැ කෙටියෙන් දෙන්නේ. කලින් එකට අදාළව මම සම්මත දහන එන්තැල්පිය අර්ථ දැක්වීම දුන්නේ නැහැ. මම ඔන්න ෂෝට් නෝට් එක දාන්න අර්ථ දැක්වීම ඔක්කොමත් එක්ක තියෙන නෝට් එක. ඒතර ඔයාලට ඒක බලාගත්තාම ඇති. මොකක්ද සම්මත දහන එන්තැල්පිය කියන්නේ?
සම්මත අවස්ථාවේ පවතින මෝල් ද්‍රව්‍ය හෝ සංයෝග මූලයක් ඔක්සිජන් සමග දහනය කිරීමේදී සිදුවන නැත්නම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවේදී සිදුවන එන්තැල්පි පරයස්. අර්ථ දැක්කෙන් කඩපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් බන්ධන විඝටන එන්තැල්පි කියන්නේ මොකද්ද? බන්ධන විඝටනය සලකන්නේ වායුමය අවස්ථාවේ ඉන්න කට්ටියට විතරයි. සම්මත වායුමය අවස්ථාවේ ප්‍රභේද මවුලයක හැම වෙලාවෙම බන්ධන විඳින්නේ වායුමය අවස්ථාවේ ඉන්න අනිවාර්යයෙන්. සම්මත අවස්ථාව නෙවෙයි, සම්මත අවස්ථාව වායු වන කට්ටියට විතරයි බන්ධන විඝටන එන්තැල්පි අදාළ වෙන්නේ. ඒ කියන්නේ සෝඩියම් වගේ පොටෑසියම් වගේ සම්මත අවස්ථාව ගන්න එන ඒගොල්ලන්ට බන්ධන විඝටන ගන්න බෑ. බන්ධන විඝටන ගන්න පුළුවන් හයිඩ්‍රජන්, ෆ්ලෝරින්, ඔක්සිජන් වායුමය අවස්ථාවේ ඉන්නයි. සම්මත අවස්ථාව වායුමය අවස්ථාවේ වෙන අයට විතරයි මේක අදාළ. සම්මත වායුමය අවස්ථාවේ තියෙන ප්‍රභේදයක ප්‍රභේද මවුලයක බන්ධන කඩන්න දෙන්න ඕන ශක්තිය. පැහැදිලිද? බන්ධන බිඳ මොනවා බවටපත් කරන්නද? වායුමය අවස්ථාවේම ඉන්න සංඝටක බවටපත් කිරීමට, පරමාණු බවටපත් කිරීමට. තේරුණා නේද අර්ථ දැක්කීම? මම ඉතින් මේක මෙහෙම කෙටියෙන් දෙන්නේ අර ලොකු අර්ථ දැක්කීම විතර දුන්නේ නැහැ. ඔයාලට මතක තියාගන්න මේ විදිහට. ගලපලා ලියන්න එක්සෑම් එකේදී. කොහොමද මේක ගලපලා ලියන්නේ? සම්මත අවස්ථාවේ සම්මත වායුමය අවස්ථාවේ පවතින ප්‍රභේද මූලයක බන්ධන බිඳ සම්මත අවස්ථාවේ වායුමය සංඝටක බවට පත් කිරීමේදී සිදුවන එන්තැල්පි පරයාසය. එහෙනම් මේකේ අපිට අදාළ වෙන්නේ වායුමය අවස්ථාවේ ඉන්න කට්ටියට විතරයි. මෙයා වායුමය අවස්ථාවේ පරමාණු කරනවා කියන්නේ H2 gas HH විදියට ඉන්නේ. මෙයා අතරපත් වෙන්නේ කවුරු මොකටද? 2H. ඒත් වායුමය අවස්ථාවේ කට්ටිය. මෙයාගෙට ඕනේ එක ඉන්නේ. ඇයි? සම්මත අවස්ථාවේ වායුමය අවස්ථාවේ ඉන්න කෙනාගේ මවුලය. පැහැදිලි නේද? ආයි ක්ලෝරින් එක ගත්තොත් Cl2 gas එක 2යි Cl gas. හරිද ළමයි? ඊළඟට දැන් හිතන්නකෝ මෙහෙම එකක් දුන්නා කියලා. බන්ධන විඝටන ශක්තිය ඇහුවොතින් pH4 වල pH බන්ධන ශක්තිය pH බන්ධනයේ ශක්තිය හොයන්නේ කොහොමද? CH4 ගේ බන්ධන විඝටන කරලා. හැබැයි CH4 ගේ බන්ධන විඝටන කරද්දී එකපාර බන්ධන කඩන්න බෑ. දැන් H2 ගෙන HH එක බන්ධනයක කැඩුවා. Cl2 ගෙන Cl බන්ධනයක කැඩුවා. එකපාරකට එක බන්ධනයක් කඩන්න පුළුවන්. එක CH බන්ධනයක් කඩලා CH3 gas පරමාණු හයිඩ්‍රජන් gas මේකේ එන්තල්පි පරයාසය ඩෙල්ටා H කවුන්ට් කරගන්න. එතකොට දෙවන අවස්ථාවේ දින ගත්තොත් ආයෙ තව CH බන්ධනයක් කඩනවා. CH3 ඉන්නේ මේ CH3 ගේ බන්ධන කඩනවා. තව CH බන්ධනයක් කඩලා එතනම පරමාණු හයිඩ්‍රජන් ගන්නවා. එක CH බන්ධනයක් කඩනවා. ඕකේ ඩෙල්ටා H2 ඊට මේ CH කුඩා දාලා බන්ධනයක් කරනවා. ඩෙල්ටා H3 තර CH එතනිනුත් H යනවා. එතනම CH බන්ධනයක් කරනවා. CH බන්ධන හතරක් තියෙන හින්දා හතර කඩලා ඒක මධ්‍යයන්ය තමයි අපිට ගන්න වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ CH බන්ධනයක බන්ධන ශක්තිය කියන්නේ මොකක්ද? ඩෙල්ටා H D CH බන්ධනයක ශක්තිය කියන්නේ මේ ටිකේ මධ්‍යයන්ය. CH බන්ධන ශක්තිය. ජලයේ OH බන්ධන ශක්තියත්
ඔය විදිහ OH බන්ධන දෙකක් තියෙනවා. මොකද්ද මේ? මධ්‍යන්‍ය බන්ධන ශක්තිය තමයි ගන්න වෙන්නේ. ඒ බන්ධනෙම කීපයක් ඉන්නවා. මෙතන ඉන්නවා 4ක්. එහෙනම් මේකට කියනවා මධ්‍යන්‍ය බන්ධන ශක්තිය. මේක එක දුර්වලතාවයක්. අපිට මධ්‍යන්‍ය බන්ධන ශක්තිය ගන්න වෙච්ච එක. ඒ කියන්නේ OH බන්ධන ගත්තොත් එහෙම CH3OH ගේ තියෙන OH බන්ධන ශක්තිය සමාන වෙන්නේ ජලයේ OH බන්ධන ශක්තියට. ජලයේ දැන් මේක අපිට එක්සෑම් එක අපි ගන්න හදද්දි OH බන්ධනයේ ශක්තිය ගාව ජලයටත් ඒ OH බන්ධන ශක්තිය යොදා ගන්නවා. ඇල්කොහොලයටත් ගන්නවා. ඒ සංයෝගයේ ඒ ඉන්න ප්‍රභේදය අනුව බන්ධන ශක්තිය වෙනස් වෙනවා. ජලයේ ඉන්න OH බන්ධන ශක්තියට වඩා මේ බන්ධන ශක්තිය වෙනස්. තරසම නැහැ. පැහැදිලිද? ඒක එක්තරා ගැටලුවක් මේ මධ්‍යන්‍ය බන්ධන ශක්තිය අපි යොදාගන්න එකේ. පැහැදිලිද? අනිත් දේ තමයි මේ හතර සරසම නැහැ. මේකේ පළවෙනි එක විඳින්න වැඩි ශක්තියක් ඕන. වැඩිම ශක්තියක් ඕන වෙන්නේ මේකටද? නෑ. අඩුම බන්ධන ශක්තියක් ඕන වෙන්නේ මේකට. දැන් ඇත්තම කියන්නේ මම දෙන්නම් යාඩියක් දෙනවට. 428 කිලෝ ජූල් මේක හදන්න ඕන වෙන්නේ. දෙවෙනි එකට 441 කිලෝ ජූල්. ඊට වඩා වැඩි මේ එකේස් කෙනෙක් ඉවත් කරාට පස්සේ බන්ධනය කරන්න වැඩි ශක්තියක් ඕන වෙනවා. මේකට 454යි. ඔන්න තව වැඩි. එන්නේ ශක්තිය වැඩි වුණා. හැබැයි මේ අවසාන CH බන්ධනය කඩන්න තමයි ආව ශක්තියක් ඕන වෙන්නේ 344 කිලෝ. පැහැදිලිද? එහෙනම් මේ CH බන්ධනය වුණා එයා කැඩෙන්නේ කාගෙන්ද කියන එක මත ශක්තිය වෙනස් වෙනවා. මේ පොයින්ට් එකත් ඔලුවට දාගන්න. හරිද? තේරුණාද කරුණු ටික? හරි. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ මේ බන්ධන විඝටන එන්තැල්පියත් එක්ක ඕගොල්ලෝ පටල ගන්න තව එකක් ගැන. මේ තැනට මම ගන්නවා සම්මත තූකරණ එන්තැල්පිය. එහෙම නැත්නම් සම්මත පරමාණුකරණ එන්තැල්පිය. සම්මත තූකරණ නැත්නම් පරමාණුකරණ. පරමාණුකරණ කියන්නේ ඇටමයිසේෂන්. delta H සම්මත AT. මේකෙදි මොකද කරන්නේ? මේකෙදි සම්මත වායුමය අවස්ථාව නෙමෙයි ඕනම සම්මත අවස්ථාවක ඉන්න කෙනෙක්. අරකේ බන්ධන විඝටනයේ සම්මත වායුමය අවස්ථාවයි. මෙතන සම්මත අවස්ථාව. ඒ කියන්නේ ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. සම්මත අවස්ථාවේ පවතින සංයෝග හරි මූලද්‍රව්‍ය හරි. පැහැදිලිද? හැබැයි හොඳට මතක තියාගන්න අපි බන්ධන විඝටනයේ ගත්තේ සම්මත වායුමය අවස්ථාවේ ඉන්න ඒවා විතරයි. මෙතන ඕනම සම්මත අවස්ථාවක්. සම්මත අවස්ථාවේ පවතින ප්‍රභේදයක මවුලයක් නෙවෙයි. ප්‍රභේදයකින් මේකේ හොඳ මතක තියාගන්න සම්මත අවස්ථාවේ පවතින ප්‍රභේදයකින් හදාගන්නේ සම්මත වායුමය අවස්ථාවේ පරමාණු මවුලය. හොඳට අහගන්න බන්ධන විඝටනයේදී බන්ධන බින්දේ කාගේද? වායුමය අවස්ථාවේ ඉන්න කෙනාගේ මවුලය. පැහැදිලිද? ඒ හයිඩ්‍රජන් නම් H2 මවුලයකින් 2H හදාගන්න තමයි බන්ධන විඝටනයේදී. හැබැයි පරමාණුකරණ සම්මත තූකරණ එන්තැල්පිය කියන්නේ මොකද්ද? එතන සම්මත අවස්ථාවේ ඉන්න ඕනේ. ඝනද්‍රව වායු ඕනම අවස්ථාවක ඉන්න සම්මත අවස්ථාව වෙන්න ඕනේ හැබැයි. ඒ කියන්නේ සෝඩියම් නම් සෝඩියම් ඝනය. පොටෑසියම් නම් පොටෑසියම් ඝනය. Br2 නම් Br2 ද්‍රවය. තේරුණානේ? සම්මත අවස්ථාවේ ඉන්න ප්‍රභේදයේ මවුල කතාවක් නෑ. එයාගෙන් හදාගන්න ඕන, එයාගෙන් හැදෙන කෙනා වායුමය අවස්ථාවේ ඉන්න ඕන. වායුමය අවස්ථාවේ පරමාණු මවුලයක් තමයි හදාගන්නේ.
බන්ධන විඝටනයේ ගත්තේ මොකද්ද? විඝටනය වන සම්මත වායමය අවස්ථාවේ ඉන්න කෙනාගේ මවුලයක් මෙතන හැදෙන කෙනාගේ පරමාණු වායු මවුලයක්. එහෙනම් H2ට අදාළව සම්මත තූකරණේ හදා ගන්න ඕනේ කවුද? වායමය අවස්ථාවේ හයිඩ්‍රජන් පරමාණු. මෙයා එහෙනම් භාගයෙන් සෝඩියම්ගේ තූකරණය ගත්තොත් එම සෝඩියම් වායමය අවස්ථාවේ පරමාණුවක් හදා ගන්න ඕනේ සම්මත අවස්ථාව. සෝඩියම් ගන්න Br2 ගෙන් Br bromine තූකරණය ගත්තොත් Br2 සම්මත අවස්ථාව ලිපිඩ්. එයාගෙන් එහෙනම් භාගයක්. මේ හයිඩ්‍රජන්ගේ තූකරණය මේක සමානයි නේද H2හි බන්ධන විඝටනයෙන් භාගයකට. ඇයි H2 ගේ බන්ධන විඝටනය කිව්වේ H2 එක මවුලයකින් 2H හදාගන්න එක. මේ එක භාගයක්. එහෙනම් තූකරණය ඕන තැනක බන්ධන විඝටනය දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. මේ මොකද්ද? මේ සෝඩියම්ගේ තූකරණය. හැබැයි මේක තව විදිහකට ඇයි? ඝනයක් වායුවක් වෙලා. අපි මේක ඊළඟට කතා කරමු. ඝනයක් වායුවක් බවට පත් වෙන එකට කියනවා ඌර්ධෝපාතන කියලා. එහෙනම් මේක ඌර්ධෝපාතනෙන් තල්පිය ගන්න පුළුවන් අපිට සෝඩියම්ගේ. Br2 ගේ වාෂ්පීකරණය කියන්නේ Br2 මවුලයක් Br2 ගෑස් මවුලයක් කරන්නේ. හැබැයි මෙතන Br හින්දා අපිට ඒකට එකක් කියන්න බැහැ. වාෂ්පීකරණයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. තේරුණාද? එහෙනම් මේ සම්බන්ධතාව බැලුවම අපිට පේන දෙයක් තමයි මේ දත්ත නොදුන්නොත් ඒ වෙනකොට ඒක හදා ගන්න පුළුවන් වෙන වෙන ක්‍රම තියෙනවා. දැන් අපිට කෙනෙක්ගේ බන්ධන විකට ඕන වෙන වෙලාවක තූකරණයේ ශක්තිය කියන දීලා ඒකෙන් හදා ගන්න පුළුවන්. ඒතර විභාග ප්‍රශ්න වෙනස් වෙන්නේ මෙන්න මේ අර්ථ දැක්වීම වලින්. එතකොට මේ ප්‍රධාන අර්ථ දැක්වීම ටික හරියට තේරුම් ගත්ත කෙනෙක්ට ශක්ති විද්‍යාව හරිම ලේසි පාඩමක්. බහුතරයකට මේ පාඩම බැරි වෙන්නේ මෙන්න මේ තේරුම් ටික හරියට බැරුණාම. මේකේ හදාගන්න කෙනා වායු අවස්ථාවේ පරමාණු මවුලයක්ම වෙන්නේ. හැබැයි ඉන්න කෙනා ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන් සම්මත අවස්ථාවේ. මවුල කතා නැහැ, හැදෙන කෙනාගේ මවුලයක්. බන්ධන විඝටනයේ ඉන්න කෙනා, හැදෙන කෙනා වායු අවස්ථාවේ මවුලයක්ම වෙන්නේ. පැහැදිලිද හොඳට? සටහන් කර ගන්න ඕන කරුණු. හරි. එතකොට අපි දැන් කතා කරා උත්පාදන එන්තැල්පි ගැන. එහෙනම් උත්පාදන එන්තැල්පි කියන්නේ බන්ධන හැදෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඩෙල්ටා H ඍණ වෙන්න ඕන. ස්ථායි නම් තමයි ඍණ වෙන්නේ. ස්ථායි නම් තමයි ඍණ වෙන්නේ. දහන එන්තැල්පි. දහනයේ වෙද්දි මොනවද වෙන්නේ? දහනයේ වෙද්දි තාපය පිට වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා H ඒකෙත් ඍණ. බන්ධන විඝටන තූකරණ බන්ධන විඝටන තූකරණ වල බන්ධන විදෙන්න ශක්තිය දෙන්න ඕන. එහෙනම් තාප අවශෝෂකයි ඩෙල්ටා H දාන්න. තේරුණා නේද? සමහර අවුරුදු වල විභාග ප්‍රශ්න වල ධන ඍණ නොදී දෙනවා. ඒ කියන්නේ ධන ඍණ අගයන් සංඛ්‍යාත්මක අගයන් විතරයි දෙන්නේ. ධන ඍණ දාලා දෙන්නේ 500. ඒක අපි දැනගන්න ඕනේ. ධන 500ද ඍණ 500ද. ආ බන්ධන විඝටනයක් නම් ශක්තිය දීලා ඕනේ කඩන්න. ධනයි. දහනයක්. ආ දහන ඍණ තාපේ පිට වෙනවනේ දහනේ විදි. නෑ ඒකේ ඍණ ආගයන් විදියට ආදේශ කළා තමයි ගණන් වලට යොදා ගන්න. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. හැම වෙලාවෙම මේ ධන ඍණ උදී දෙන්නත් පුළුවන් ප්‍රශ්න වලට. ඊළඟට මම කතා කරන්නේ සම්මත විලයන, සම්මත වාෂ්පීකරණ, සම්මත ඌර්ධෝපාත. ඔය එන්තැල්පි ටික ගැන තමයි කතා කරන්න හදන්නේ. මම ඒකට යන්න කලින් පොඩ්ඩක් කතා කරන අවස්ථා විපර්යාස ගැන. අවස්ථා විපර්යාස ටික මොකක්ද? ඝන ද්‍රව වෙනවා, ද්‍රව වායු වෙනවා, වායු ද්‍රව වෙනවා, ද්‍රව ඝන වෙනවා, ඝන කෙලින්ම වායු වෙනවා. ඝන ද්‍රව වෙන එකට මොකක්ද අපි කියන්නේ? විල යන්නේ ද්‍රව වායු වෙන එකට කියනවා වාෂ්පීකරණය. ද්‍රව ඝන වෙන එකට කියනවා ඝනීකරණය.
කරණය වායු ද්‍රව වෙන එකට කියනවා වායු ද්‍රවීකරණය කියලා. ඝන කෙලින්ම වායු වෙන එකට කියනවා ඌර්ධව පාතනය කියලා. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය ද්‍රවාංකය, ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය තාපාංකය, ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන උෂ්ණත්වය හිමාංකය. ඔය දන්නවනේ. ඒතර මේ සම්බන්ධව තමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ ඊළඟට සම්මත විලයන එන්තැල්පි. සම්මත විලයන එන්තැල්පි. විලයන කියන්නේ සම්මත අවස්ථාවේ තියෙන ඝන සංයෝග මූලයක් ද්‍රව සංයෝග මූලයක් බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය. නැත්නම් ද්‍රව සංයෝග මූලයක් බවට පත් කිරීමේදී සිදුවන එන්තැල්පි පරිහාස. එහෙනම් ඊළඟ සම්මත විලයන එන්තැල්පි කියන්නේ මොකද්ද? සම්මත අවස්ථාවේ පවතින සම්මත අවස්ථාවේ මොන අවස්ථාවේද? සම්මත ඝන අවස්ථාවේ පවතින. විලයනය වෙන්නේ ඝනනේ. සම්මත ඝන අවස්ථාවේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් සංයෝග මූලය මොන බවටපත් වෙනවද? ද්‍රව අවස්ථාවේ මූලද්‍රව්‍ය මූලයක් බවට පත් වීමේදී ද්‍රව අවස්ථාවේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් සංයෝග මූල බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි පරිහාස. මේ විලයන වාෂ්පීකරණ ඌර්ධෝපාතන කියන තුනම තාප අවශෝෂක ප්‍රතික්‍රියා. මොකද ඝනයක් ද්‍රවයක් කරන්න අපි රත් කරන්න ඕන. අපි ශක්තිය දෙන්න ඕන. ද්‍රවයක් වායුවක් කරන්න අපි රත් කරන්න ඕන. ශක්තිය දෙන්න ඕන. තාප අවශෝෂකයි ඩෙල්ටා S දාන. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔය විදියටම විලයන වගේම සම්මත වාෂ්පීකරණ එන්තැල්පියකුත් තියෙනවා. සම්මත වාෂ්පීකරණ. එහෙනම් මේකෙදි වාෂ්පීකරණ කියන්නේ මොනවද? ද්‍රවයක් වායුවක් බවට පත් වීම. එහෙනම් සම්මත ද්‍රව අවස්ථාවේ පවතින සංයෝග මූලද්‍රව්‍ය එහෙම නැත්නම් මූලය අවර බවට පත් කරන්නද? සම්මත වායුමය අවස්ථාවේ කට්ටිය බවට. මේක වායුමය අවස්ථාවේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් සංයෝග බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි පරිහාස. ඕන කඩපාඩම් ගන්න දෙයක් නැහැ. මේක කරන්නත් අපි ශක්තිය දෙන්න ඕන. රත් කරන්න ඕන. එහෙනම් මේවත් අනිවාර්යයෙන්ම තාප අවශෝෂක. ඩෙල්ටා S දාන. ආය හොයන එක මොකද්ද? සම්මත ඌර්ධව පාතන එන්තැල්පි. වාෂ්පීකරණයට කියන්නේ මොකද්ද? වේපරයිසේෂන්. ඩෙල්ටා H සම්මත VAP. ඌර්ධව පාතනයේ සබ්ලිමේෂන් SUB. මම වලට ඩියුට් එකකුත් දාන්න ෂෝට් නෝට් එකකුත් දාන්නම් මේකට. පොඩක් ඒකෙන් බලලා උනත් නෝට් එක අඩුපාඩු හදාගන්න හැකියි. එහෙනම් මේකේ මොකද්ද ඌර්ධෝපාතනය කියන්නේ? ඝනයක් කෙලින්ම ද්‍රව තත්ත්වයට පත් නොවි වායු තත්ත්වයට පත් වීමේදී සිදුවන එන්තැල්පි පරිහාස. එහෙනම් මේක කියන්න ඕන සම්මත ඝන අවස්ථාවේ පවතින සංයෝග එහෙම නැත්නම් මූලද්‍රව්‍ය මූලයක් මොනවා වඩවත් වීමද? වායුමය අවස්ථාවේ
මූල රාගය එහෙම නැත්නම් සංයෝග බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි පරිවර්තනය. මේ ඔක්කොම තාප අවශෝෂකයි. අපි ශක්තිය දෙන්න ඕන. ඌර්ධෝපාතනය, විලයනය, වාෂ්පීකරණය ඒ තුනමත් තාප අවශෝෂකයි. අපි ශක්තිය දෙන්න ඕන රත් කරලා. බාහිරින් ශක්තිය දුන්නාම තමයි මේගොල්ලෝ මේ ක්‍රියාවල සිද්ධ කරන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් එකට අපි කතා කරා වුණ සම්මත විලයන එන්තැල්පිය, සම්මත වාෂ්පීකරණ එන්තැල්පිය, සම්මත ඌර්ධෝපාතන එන්තැල්පිය. එහෙනම් අපි ඊළඟට කතා කරන්න ගන්නවා සම්මත අයනීකරණ ගැන. සම්මත පළමු වන අයනීකරණය, දෙවන අයනීකරණය. ඊට පස්සේ සම්මත බන්ධන විඝටනය ගැන කතා කරනවා. බන්ධන විඝටන බන්ධන විඝටන කතා කරන්නේ අපි. බන්ධන විඝටන නෙමෙයි. සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එන්තැල්පිය. ඊපස්සේ තව සජලන ද්‍රාවණ එන්තැල්පි, උදාසීනීකරණ එන්තැල්පි කතා කරන්න තියෙනවා. සටහන් කරගන්න ඉක්මනට. එහෙනම් සම්මත පළමු වන අයනීකරණ එන්තැල්පි delta H I1. අයනීකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. හැබැයි එහෙම කියලා බෑ. අයනීකරණය වෙන්නේ සම්මත අවස්ථාවේ වායුමය අවස්ථාවේ තියෙන පරමාණු වලින් විතරයි. සෝඩියම්ගේ පළමුවන අයනීකරණය කියන්නේ සෝඩියම් ගෑස් එක එයාට එයාගේ මවුලයක් වෙන්නත් ඕනේ. එහෙනම් සම්මත අවස්ථාවේ කියලා බෑ. සම්මත වායුමය අවස්ථාවේ වෙන්න ඕන. සම්මත වායුමය අවස්ථාවේ පවතින පරමාණු මවුලයකින් එයට ලිහිල්ල බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලයක් නිදහස් කර මොනවා දන්නවද? සෝඩියම් වායුමය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන මවුලයක් නිදහස් කරලා වායමය අවස්ථාවේ ඉන්න ඒක ධන ආරෝපිත අයන මවුලයක් හදන්න. සෝඩියම් අයනත් මවුලයක්ම හැදෙන්න. වායමය අවස්ථාවේ වෙන්න. ඉලෙක්ට්‍රෝන මවුලයක් නිදහස් කර වායමය අවස්ථාවේ පවතින ඒක ධනාරෝපිත අයන මවුලයක් පෑදීමට අවශ්‍ය එන්තැල්පියට අපි කියනවා සම්මත පළමු වන අයනීකරණ එන්තැල්පිය කියලා. එහෙනම් අයනීකරණ එන්තැල්පිය ඕන එකකට අපි බාහිරින් ශක්තිය දෙන්න ඕන. ඇයි? ඉලෙක්ට්‍රෝන නෂ්ටියට බැඳලා ඉන්නේ. අපි බාහිරින් ශක්තිය දීලා තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ. එහෙනම් මේවා ඔක්කොම තාප අවශෝෂක. එක්සෑම් එකේ දාන දෙන්න ඕනේ. ශක්තිය දෙන්න ඕනේ delta H දාන. එහෙනම් තනියම ඊළඟට ලියන්න බලන්න සම්මත දෙවන අයනීකරණයේ අර්ථ දැක්වීම. සම්මත දෙවන අයනීකරණ එන්තැල්පි delta H සම්මත I2 මම උදාහරණයක් ගන්න. එහෙනම් දෙවන අයනීකරණය අපි අර්ථ දක්වන්නේ සම්මත මොන අවස්ථාවේද? වායුමය අවස්ථාවේ පවතින ඒක ධන ආරෝපිත අයන මවුලයකින් ඒට ලිහිල්ල බැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලයක් නිදහස් කර වායුමය අවස්ථාවේ පවතින ද්විත්ව ධන අයන මවුලයක් සෑදීමට ලබා දිය යුතු ශක්තිය. පැහැදිලි නේද? ධන එකෙන් ධන දෙක හදන්න ඕන.
ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරලා දෙන්නම වායුමය අවස්ථාවේ වෙන්න ඕනේ. පැහැදිලි නේ? එහෙනම් ඒක ලියා ගන්න. සම්මත වායුමය අවස්ථාවේ පවතින ඒක ධනාරෝපිත අයන මවුලයකින් ධනයක ධනකින් එනවා. අයන මවුලයකින් බාහිරව තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. නිහිල්ල වැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කර නිහිල්ල වැඳී ඇති ඉලෙක්ට්‍රෝන මවුලයක් නිදහස් කර වායුමය අවස්ථාවේ පවතින දිත්ත ධන ආරෝපිත අයන මවුලයක් සෑදීමට අවශ්‍ය එන්තැල්පි. වායුමය අවස්ථාවේ පවතින දිත්ත ධන අයන මවුලයක් සෑදීම අවශ්‍ය එන්තැල්පි. පැහැදිලිද? එනවනම් පළමු අයනීකරණය දෙවන අයනීකරණය නැති ඉවරයි. ළඟට සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. අයනීකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. ඊළඟට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ අපි ඉලෙක්ට්‍රෝකරණ එන්තැල්පිය කියලා කියනවා. ඒක ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඔයගොල්ලෝ දැක්කා අයනීකරණ එන්තැල්පිය යටතේ අයනීකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. ඉලෙක්ට්‍රෝන ඉවත් කරන ශක්තිය දෙන්න ඕනේ. මෙතන අපි ඊළඟට කතා කරන්නේ සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ඉලෙක්ට්‍රෝකරණ එන්තැල්පිය කියලා කියනවා. සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. delta H EA EA1 EA2 උතර සම්මත පළමුවන ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ එන්තැල්පිය EA1 ඒ විතරක් නම් කරන්න පුළුවන්. මම මේක පොදුවේ දුන්නේ සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය කියලා. දැන් මේකෙදිත් වායමය අවස්ථාවේ වෙන්න ඕන සම්මත වායමය අවස්ථාවේ පවතින පරමාණු මවුලයක් මොනවා කරද්දිද? ඉලෙක්ට්‍රෝන ලබා දීමේදී ඉලෙක්ට්‍රෝන ලබාගෙන වායුමය අවස්ථාවේ මොන ආයන බවට පත් වෙනීමද වෙන්නේ? ඍණ ආයන බවට පත් වීම. කලින් එකම තමයි මවුලයක් ඉලෙක්ට්‍රෝන මවුලයක් ලබාගෙන වායුමය අවස්ථාවේ ඒක ඍණාරෝපිත අයන බවට පත්වීමේදී සිදුවන එන්තැල්පි පරයක්. ඔක තමයි එතකොට සම්මත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය කියන්නේ. මේක ටිකක් සංකීර්ණ දෙයක්. මට කියන්න කවුරු හරි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට කැමති නම් කැමති නම් මොකද වෙන්නේ? කවුරු කැමති නම් ශක්තිය පිට කරනවා. ඒ ප්‍රතික්‍රියාව තාපදායකයි delta H වෙන. හැබැයි ගන්න අකමැති නම් බලින් ශක්තිය අරගෙන ශක්තිය උරාගෙන ශක්තිය වැඩි වෙලා අස්ථායි වෙලා තමයි ඒක ගන්න. තාප අවශෝෂක delta H ගන්න. හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන ගන්න කැමති අය තාපදායක delta H ඍණාගයන් තමයි එන්තැල්පි ප්‍රයාස වෙන්නේ. මේක අපිට කියන්න බෑ දායකද අවශෝෂකද කියලා. ඒක අපිට තීරණය කරන්න වෙනවා. ඒ පරමාණු අණුවේ ඒ මූලද්‍රව්‍ය අණුව එක වෙනස් වෙනවා. ඒක ගැන තමයි මේ පොඩි සංසන්දනය දැන් කරන්න හදන්නේ. ඒ කෙනා ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති නම් තාප අවශෝෂකයි. බලෙන් ඉලෙක්ට්‍රෝන ගන්න ශක්තිය දීලා. පැහැදිලිද?
එහෙනම් අපි ඊළඟට සංසන්දනයක් ගමු දෙවන ආවර්තයේ තුන්වන ආවර්තයේ කොහොමද කියලා මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ගැන. පැහැදිලිද? Sir, Michael. හරි. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ගැන කතා කරන්නේ අපි දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වලට අදාළව තමයි මේ කතා කරන්නේ. හරි නේද? දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යට. මේගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 2s1 2s2 2s2 2p1 අවසාන එක විතරක් මම ලියන්නම් 2p2 2p3 2p4 2p5 2p6 ඔය විදිහට තියෙන්නේ. මෙයාගේ එකක් පෙරලා මෙයාගේ s ගේ දෙකයි මෙයාගේ p ගේ එකයි p ගේ දෙකයි අර්ධ පෙරීමක් අර්ධව පෙරලා තියෙන්නේ. හතරයි පහයි මේක ඔක්කොම පිළිච්ච නිෂ්ක්‍රීය වායු වින්‍යාස. පැහැදිලිද? අප මොකද්ද කිව්වේ? කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගන්න කැමති නම් එයා ඉලෙක්ට්‍රෝන ගන්න කැමති නම් තාපය පිට කරනවා. ඩෙල්ටා H ඍණ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් එන්තැල්පිය ඍණ වෙනවා. කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝන ගන්න අකමැති නම් එයා බලෙන් ඕන ඉලෙක්ට්‍රෝන දෙන්න එයාගේ ඩෙල්ටා H වගේ ධනාගය. පැහැදිලිද? ඩෙල්ටා H ධන. එහෙනම් මෙතනින් ගන්න අකමැති කවුද?
මෙතන උපමට්ටම S ඔක්කොම පිරිච්ච අවස්ථාව ස්ථායි හින්දා උපමට්ටම සම්පූර්ණයෙන් පිරීලා හින්දා මෙයා අකමැති ඩෙල්ටා S දාන්න. මෙතන නයිට්‍රජන්ගේ අර්ධ පිරීමක්. අර්ධ පිරීම ස්ථායි ඒකෙන් තව ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් මේ අර්ධ පිරීමේ ස්ථායි බව නැති වෙන හින්දා එයාත් අකමැති. එයාගේ ඩෙල්ටා S දාන්න. නිෂ්ක්‍රීය වායුවෙත් ඔක්කොම පිරුණු හින්දා සම්පූර්ණයෙන් පිරුණු වින්‍යාසයක්. ඒකින්ද එයාත් අකමැති ඩෙල්ටා S දාන්න. ඔන්න අකමැති අය තාප අවශෝෂකයි ඩෙල්ටා S දාන දැම්මා. අනිත් හැමෝම ගන්න කැමති ඩෙල්ටා S ඍණ. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන එක ගත්ත රවුලක් නෑ. හැමෝම ඩෙල්ටා S ඍණ. මේ ධන ඍණ කියන්නේ තාපය පිටවීම තාපය අවශෝෂණය කිරීම මත තමයි ධන ඍණ යොදලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට මේ ඍණ වෙච්ච අයගේ ඍණාංගය සංඛ්‍යාත්මක අගයන් සංසන්දනය කරොත් අපි මෙයාගේ ඍණ 40 නම් ඊට වඩා මෙයාගේ ඍණාංගය කියන්නේ සංඛ්‍යාත්මක අගය ඍණ 40 නම් මේක 40ට වඩා වැඩිද? ඍණ 50ද? ඒ වෙන බව තීරණය කරන්නේ කොහොමද? නාස්තික ආරෝපණය මත. මේ පැත්තට අරය අඩු වෙනවා. අරය අඩු වෙන්නේ ඇයි? නාස්තික ආරෝපණය වැඩි වෙන හින්දා පරමාණු ක්‍රමාංකය වැඩි වෙන හින්දා. ශක්ති මට්ටම් ගණන නියතයි. එතකොට මොකද වෙන්නේ? අරය අඩු වෙනවා, නෂ්ටියට තියෙන දුර අඩු වෙනවා, නාස්තික ආරෝපණය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන කැමැති බව වැඩි වෙනවා. එහෙනම් මේ පැත්තට මොකද වෙන්නේ? අර ඩෙල්ටා H ගේ ඍණ අගය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වේ. ඇයි වැඩි වෙන්නේ? නාස්තික ආරෝපණය වැඩි වෙන හින්දා. නැත්නම් අරය අඩු වීම හින්දා. පැහැදිලිද ඔය ටික? ඒත් ෆ්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල හින්දා කොටසක් මඩ පැවැත්වෙනවා. ඒකත් අපි සිද්ධාන්තවල කතා කරපු කොටසක්මයි. ඊළඟ විශේෂ සංසන්දනයේ අපි ගියොත් මෙයාට පහළ ආවර්තයට මේ දෙවන ආවර්ත තුන්වන ආවර්තයට ගියොත් එහෙම මෙයාලගේ ගත්තොත් මෙයා අකමැති S ඔක්කොම පිරීලා ඩෙල්ටා S දාන ආගන්ගේ ඔක්කොම පිරීලා ඉඳලා යා ඩෙල්ටා S දාන. හැබැයි මෙතන විශේෂ දෙයක් වෙනවා. නයිට්‍රජන්ගේ අර්ධ පිරීම තිබිලා මෙතන NP3 2p3 තිබිලා එයාගේ මොකක්ද උනේ? නයිට්‍රජන්ගේ 2p3 තිබිලා ඩෙල්ටා H අගය ධන වුණා අර්ධ පිරීම ස්ථායි හින්දා. හැබැයි ළමයි විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ෆොස්ෆරස්ගේ එහෙම වෙන්නේ නැහැ. මෙයාලා පහලින්ම ගත්තවනම් හොඳට බලා ගන්න මේ කාරණය. මැග්නීසියම් වගේ අකමැති ඩෙල්ටා H දාන. ආගන් අකමැති ඩෙල්ටා H දාන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ෆොස්ෆරස්ගේ ඩෙල්ටා H දාන නේ ඩෙල්ටා H ඍණ. අනිත් හැමෝම ඩෙල්ටා H ඍණ. මට දන්න කෙනෙක් කියන්න කල්පනා කරලා බලලා හරි නැත්නම් දන්න ඉගෙනගෙන තියෙනවා නම් කලින් හරි නයිට්‍රජන්ගේ මෙතන 2p3 තිබිලා අකමැති වෙන්නයි මෙයාගේ 3p3 තිබිලා කැමති වෙන්නයි හේතුව මොකක්ද? මෙයාගෙත් ඉතින් අර්ධවල පිරලා තියෙන්නේ. දෙවන ආවර්තයේ කට්ටියගේ උපරිම ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? 2s2 2p6 වින්‍යාසය අනුව උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් හින්දා නයිට්‍රජන්ට එන ඉලෙක්ට්‍රෝනය ගන්න ඩීකාක්ෂිකණය අනිවාර්යෙන් p ම ගන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක් ගනිද්දි අර්ධ පිරීම නැති වෙමින්ම මෙයා ගන්න ඕන. හැබැයි ෆොස්ෆරස්ගේ තුන්වන ආවර්තයෙන් හින්දා 3s2 3p6 3d10 මෙයාගේ හිස් ඩීකාක්ෂික තියෙනවා. ඉතින් ෆොස්ෆරස් ඉලෙක්ට්‍රෝනයක් ගනිද්දී අර්ධ පිරීම නැති කරගෙන ඉලෙක්ට්‍රෝනය ගන්න ඕන නැහැ. ඒක ගතයි හිස් Dට. මෙයාගේ හිස් Dට ගන්න පුළුවන් හින්දා තමයි යාගේ ඩෙල්ටා S
ඍණ වෙලා තියෙන කැමති වෙලා තියෙන. හැබැයි නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන එක ගනිද්දී අනිවාර්යයෙන්ම කවුද ගන්න ඕන? මේ අර්ධ පිරිම නැති කර ගනිමින්ම ඉලෙක්ට්‍රෝනය ගන්න ඕන. හැබැයි ෆොස්ෆරස් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ආයි කාණ්ඩේ පහළට යද්දී අරේ වැඩි වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ පිටවන තාප ප්‍රමාණය මේගොල්ලන්ගේ අඩු වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඔන්න එන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ගැන සම්පූර්ණ කතාවක් කතා කරා. ඔය ටික සටහන් කරගන්න. ඒ වගේම හිතන්න ඕනෑම කෙනෙක්ගේ දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියගේ ධනද ඍණද? මම පළවෙනි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තමයි මම කතා කරේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස අරගෙන ඒ වින්‍යාසයට අදාළව ඉලෙක්ට්‍රෝනයක් ගනිද්දී කැමතිද අකමැතිද කියලා බලලා ධන ඍණ දැම්මා. තාපදායක තාපෝෂිෂ්ඨ කියලා යෙදුවා. ඔයාලා දැන් කල්පනා කරන්න දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතා කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඕනෑම දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවක් ධන. ඒකට හේතුව මොකක්ද? ඉලෙක්ට්‍රෝන බන්ධුතාවක් ධන වෙන්නේ දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධුතාවක් වෙන්නේ පළවෙනි එක උනාට පස්සේ. දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි. ඉලෙක්ට්‍රෝන බන්ධුතාව ගැනත් මම මේ කතා කරා ඔයගොල්ලන්ට සිද්ධාන්තවල සංඛ්‍යාත්මක අගය වෙනස් වීමක් වෙනවා ධන ඍණ කතාවේ. නේද? මොකද්ද දෙවන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි ධන වෙන්නේ? හිතන්නකෝ ඔක්සිජන්ගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාව වෙලා. මේ ඍණ තැනටම තමයි තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඉන්නේ. ඍණ විකර්ෂණ හින්දා අපි බාහිරින් ශක්තිය දෙන්න ඕන. ඍණ විකර්ෂණ බැවින් ඕනෑම දෙවනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවක් අනිවාර්යයෙන්ම ධන. ඕනෑම දෙවනි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවක් ධන වෙනවා. පැහැදිලිනේ? ඔය සිද්ධාන්ත මතක තියාගන්න. හරිනේ දැන් මම මේක ස්පීඩ් රිවිෂන් එකක් වුණත් තියරි ක්ලාස් වල කියන කරුණු ඔක්කොම ටික ඔයාලට ඉක්මනට කියනවා. ඒක ඔළුවට දාගන්න. එහෙනම් අපි අද ගොඩාක් කරුණු කතා කරලා ඉවරයි. තව අපිට කතා කරන්න කිහිපයක් ඉතුරුලා තියෙනවා. සම්මත දැරිස් එන්තැල්පි ගැන කතා කරන්න තියෙනවා. ඒ වගේම අපිට තව කතා කරන්න ඉතුරුලා තියෙනවා ද්‍රාවණ එන්තැල්පිය, සජලන එන්තැල්පිය. ඒ ටික කතා කරාම ආයෙ තව උදාසීනීකරණ එන්තැල්පි. ඒ ටික කතා කරාම ඉවරයි. ඊට පස්සේ අපිට ප්‍රශ්න වලට යද හැකි. හරි නේද? එහෙනම් මේ කතා කරපු පොයින්ට්ස් ටික තේරුණා නේද හොඳටම?